අවසරයි ස්වාමීන් වහන්සේ අද සුපුරුදු පරිදි සසර නිවනට මාතෘකාව යටතේ 63 වන ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි සූදානම්ව සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාව මෙහෙයවනු ලබන්නේ විචිත්‍ර ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධම්මා මහ විහාරය මරදන් කල්ල කරුණාකර මිහින්තලේ චිත්ත විවේකාරාමයේ උභය මහ විහාරාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය ධම්මචාර අවසරයි තපෝවනේ අරියගජ ස්වාමීන් වහන්සේ විසින් මා දැනිතා ගෞරවයෙන් පාද නමස්කාර ආරාධනා කරනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට මේ දේශනාව ආරම්භ කරන්න ලෙස සාදු සාදු. හොඳයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සදා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සෝම් තාක්ෂණයේ ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස් දෙකටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7:30ට ලෝකයේ පුරා විශ්වා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන 63 වෙනි ධර්ම දේශනාව. ඒ ධර්ම දේශනය සඳහා ලැබිලා තියෙන මාතෘකාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. දේශනා කරන හැටියට තමයි ලියම තියෙන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු පළමු ධර්ම දේශනාව. ධර්ම චක්‍රය. ධම්ම චක්කං ධර්ම චක්‍රයක්. චක්‍රය කියන්නේ රෝදයක්. ඒ රෝදය කරකවනකොට සියලු කෙලෙස් සොන විසුණු වෙනවා යන. කෙලෙස් වලට සිත තුළ ඉඩ නැහැ. ඉඩ නැහැ. නිවැරදිව මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය නිවැරදිව නුවණින් මෙනෙහි කළොත් නිවැරදිව ඒ පිළිබඳව දැනගත්තොත් නිවැරදිව දැකගත්තොත් ඒ තුළින් නිවැරදිව අවබෝධ කළොත් එයාගේ සියලු කෙලෙස් ටික මෙතර කාලයක් සංසාරේ මේ නැවත නැවත දුකෙන් දුකටපත් කරපු මේ සියලු ක්ලේශ ධර්මයන් කැපිලා සුණු විසුණු වෙලා යනවා. ඒකටයි මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කළේ. අත දාන්නා මේ දේශනාව සිද්ධ කළේ ඉසිපතනේ මිගදායි. උතුම් බුද්ධත්වයට පත් වෙලා කල්පනා කරා මම මේ ධර්ම දේශනා කරන්නේ කාටද? පළමුවෙන් මේ ධර්ම අතිශය ගැඹීරයි. මේක නුවණ ඇති අය විසින්ම තේරුම් ගත යුතු ධමයක්. මෙතරම් ගැඹීර ධර්මයක් තේරුම් ගන්න තරම් සුදුසු මානසිකත්වයක් තියන අය ලෝකේ ඉන්නවද කියලා කල්පනා කරා. ඒ අවස්ථාවේ තමයි සාම්පති මහා බ්‍රහ්මයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනාව කළේ ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ ධර්මය තේරුම් ගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. එසඳා සුදුසු මානසිකත්වයක් ඇති අය ලෝකේ ඉන්නවා. ඒ නිසා ආයාචනයක් කළා ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නට. ඉතින් තමයි කල්පනා කරේ තථාගතයන් වහන්සේ නුවණින් බැලුවා ලෝකයේ දිහා
මේ ධර්ම තේරුම් ගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. එනවා කල්පනා කළේ මම ඉස්සෙල්ලාම කාටද මේ ධර්මය මේ ධර්ම චක්‍රය නැත්නම් ධර්ම චක්‍රය මම කොතනින්ද ආරම්භ කරන්නේ? පටන් ගන්නෙ කොතනින්ද? කාටද දේශනා කරන්නේ? දැන් බැලුවා ගිහි ජීවිතෙන් අයින් වෙලා ඒ පැවිදි දිවියටපත් වෙලා ඉස්සෙල්ලාම ගියේ ආලාර කාලාම උද්දකරාම කියන මෙන්න මේ අය ළඟට එයාලගෙන් අර රූපාවචර ධාන අරූපාවචර ධාන උපදවා ගත්තා. එයාලා මගේ ගුරුවරු හැටියට ඒ බෝධිසත්ව කාලේ. එතකොට කල්පනා කරලා එයාලා ගැන බැලුවා. නෑ එක්කෙනෙක් ඉන්නවා ආකාසඤ්ඤායතනේ ආලාර කාලාම උද්දකරාම පුත්ත ඉන්නවා නේව සංඥා ඥාසඤ්ඤායතනේ. එයාලට ධර්මයේ තේරුම් ගන්න බෑ. මොකද ධානස්යෙන් ධානයට සමවැදිලා ඉන්නේ. ධානයෙන් මිදෙන්නට ඕනේ. ධානයෙන් අවදි වෙන්න ඕනේ. ඒ පියවි සිහියට ඇවිල්ලා මේ ධර්මය තේරුම් ගන්න. ඒකේ ඔය සම්මුඛ චෛත්‍ය ළඟදී එයාලා මුණ ගැහුණා. අඬ ගහගෙන ගියා. සිපතනාරාමේ. වරණැස නැත්නම් වාරණාසි සිපතනාරාමයට අඬ ගහගෙන ගිහිල්ලා. එදින් තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළේ. එතකොට ඒ පස්සක මහණුන් තමයි මේ ධම්මචක්‍රය පැවැත්වුවේ ධර්මචක්‍රය ධම්මචක්කපවත්තන සූත්‍රය ඒක දේශනා කරේ මහණෙනි මේ යම් පැවිද්දෙකු විසින් යම් නිවනක් හොයන පුච්චලයක විසින් මේ අන්ත දෙක අතහරින්න ඕනේ. ඒ තමයි කාම සුකල්ලිකාණු යෝගය. ඒ කාමයන්ම හොයන පංච කාමයන් ඒකම සැපයි ඒකම හොඳයි ඒකම ආස්වාදම හොයන ඒ පිළිබඳවම සිත මෙහෙ අයින් කරන්න වෙනවා. ඒක අතහරින්න වෙනවා. කාම සුකල්ලිකාණු යෝගය. ඒ වගේම ශරීරයට දුක් දීම. ශරීරයට අනන්ත ප්‍රමාණ දුක් දීලා සමහර අය ගැලවීමක් හොයනවා විමුක්තියක් හොයනවා නිදහසක් හොයනවා. මානෙනි මේ අන්ත දෙකම අතහරින්න. මම දේශනා කරන මෙදුම් පිළිවෙත මච්චිම අපටිපදා. ඉදං කෝපාන භික්කවේ දුක්ඛ අරිය සත්‍ය. මේක ආර්ය සත්‍යයක් මේ දුක කියන එක. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. පිහි විපයෝග දුක්ඛ, අපිහි සම්පයෝග දුක්ඛ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ දුක කියන්නේ කාර්ය සත්‍යයක්. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය. මහණෙනි මේ දුකට හේතුව ඒ කාර්ය සත්‍යයක්. සයතිදා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ තෘෂ්ණාව මේ සියලු දුක් ඇතිවීමට මූල කාරණයයි මූල හේතුවයි ඒ තෘෂ්ණාව. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ආයි දේශනා කරන ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍ය. තස්සායේව තණ්හා අය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන්නේ ආලය අතහැරීම. ඒ ඇල්ම කැමැත්ත බැඳීම අතහැරීම. ඒ දුක්ඛ නිරෝධයයි. ඒ කාර්ය සත්‍යය. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය. ප්‍රතිපදාර්ය සත්‍ය. මහණෙනි මේ දුක්ඛ නිරෝධය සඳහා ප්‍රතිපදාව පිළිවෙත. ප්‍රතිපදා ඒ කාර්ය සත්‍යයක්. සේයතිදා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි.
මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේශනා කරන සම්මා සමාධි දංකෝ දුක්ඛං අරිය සත්‍යාන්ති මේ භික්කවේ උබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝක උදපාදි. මට මේ ධර්මතාවයන් පිළිබඳව චක්ඛුං උදපාදි මට ඇස පහළ වුණා. ඥානං උදපාදි මට ඥානය පහළ වුණා. පඤ්ඤා උදපාදි මට ප්‍රඥාව පහළ වුණා. විචා උදපාදි මට විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදි මට ආලෝකය පහළ වුණා. මෙන්න මේ ආකාරයෙන් මේ බුදුරජාණන් වහන්සේ ඒ පස්වග මහණුන්ට දේශනා කළා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒතර ඉදංකෝපන භික්කවේ දුක්ඛ ආර්ය සත්‍ය. මේ කාර්ය සත්‍ය මොකද්ද? දුක. කොහොමද ආර්ය සත්‍යයක් මේ? ජාතිපි දුක්ඛ. හට ගැනීම දුකයි. දුකට හේතුව ජාතියම තමයි. ජාතිපි දුක්ඛ. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට මේ රූපයත් වේදනාවත් සංඥාවත් සංස්කාරයත් විඥානයත් කියන මේ ධර්මතා පහ මේ කොටස් පහ හටගත්තේ නැත්නම් කොහෙද දුක? කොතනද දුක? අර ව්‍යාධිපි දුක්ඛ තියෙනවද? ජරා දුක්ඛය තියෙනවද? නැහැ. මරණම්පි දුක්ඛ. පියයි විපයෝග දුක්ඛ ප්‍රියන්ගෙන් වෙන්නීමේ දුක. අපියේ සංපයෝග දුක්ඛ අප්‍රියන්හා සම්බන්ධ වීමේ දුක. මේ කිසි දෙයක් නැහැ. එහෙනම් දුක කියන කාර්ය සත්‍යයක් ඒක අවබෝධ වෙන්නේ නැහැ අරමුණේ මුලා වෙනකම්. අරමුණේ රැවටෙනකම් රැවටිලා ඉන්න තාක්කල් දුක කියන එක අවබෝධ වෙන්නේ නැහැ. අරමුණේ රැවටෙනවා. ඒකට මෝහය කිව්වා. අවිද්‍යාව කිව්ව එකයි. අරමුණේ රැවටෙනවා. මොකද දුකයි කියන එක තේරෙන්නේ නැහැ සැපයි කියලාම තමයි ගන්න. මොහතක ආස්වාදය සැපයි කියලා ගන්නවා. ඒකේ තව මොහතකින් ඇතිවෙන ආදීනවය. ඒ දුක්ඛ ස්වභාවය තේරෙන්නේ. ඒ තමයි අරමුණේ මුලා වීම. ඒ අරමුණේ මුලා වීම නිසා තමයි මේ සත්‍ය මේ දුකටපත් වෙන්නේ. අරමුණ නිවැරදිව දැක්කනම් නිවැරදිව දැනගත්තනම් නිවැරදිව අවබෝධ කළා නම් අරමුණේ මුලා වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දුකයි කියලා යමක් කිව්වා නම් ඒක දුකම තමයි. දුකට හේතුව මේ ධර්මතාවයයි කියලා කිව්වා නම් ඒකම තමයි දුකට හේතුව. අය වෙන එකක් නෙමෙයි. මේ දුක්ඛ නිරෝධයයි කියලා යමක් දේශනා කළා නම් ඒක දුක්ඛ නිරෝධයම තමයි. ඒකට ප්‍රතිපදාව පිළිවෙත මේකයි කියලා දේශනා කළා නම් ඒක එහෙමම තමයි ඒක වෙනස් වෙන්නේ. මේ ආර්ය සත්‍ය හතරක් කිව්ව එකයි. ආර්ය කියන්නේ වෙනස් වෙන්නේ නොවෙනස්. ඊටාම පැහැදිලි පිරිසුදු. හැබැයි මේක අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි? අරමුණේ මුලා වෙනවා. අරමුණේ මුලා වීම නිසා එයා මෝහයවත් අවිද්‍යාව මුලා වෙන තාක්කල් අරමුණේ. ඒකට තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් බෙදලා බලන්න. වෙන් කළා බලන්න. බෙදලා වෙන් කළා බැලීම තුළ අර අරමුණේ මුලා වීමෙන් මිදෙනවා. අරමුණේ මුලා වෙලා ඉන්නේ දන්නේ නැත්තේ දකින්නේ නැත්තේ බෙදා වෙන්කොට නොබැලීම නිසා. එහෙනම් ඒ බෙදා වෙන්කොට නොබැලීම තුල අරමුණේ මුලා වීම මෝහය හේවත් අවිද්‍යාවයි. තථාගතයන් වහන්සේ දේශනා කර චක්කුම් උදපාදි. අසක් පහළ වුණා. දැන් මොකද කරන්නේ? ඇසෙන් කරන්නේ බලන එක. ඥානං උදපාදි නුවණ පහළ වුණා. එතකොට බලන දේ පිළිබඳව නිවැරදි අවබෝධය. ඥානං උදපාදි. පඤ්ඤා උදපාදි.
ප්‍රඥාව පහළ වුණා. ඒක විඥාණය නෙමෙයි. ඒක ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති සැටියෙම දැක්කා. පොඩ නුවණින් අවබෝධ කළා ඇත්ත ඇති සැටියෙන් දැක්ක එක ප්‍රඥාව. පඤ්ඤා උදපාදි. විචා උදපාදි. එහෙනම් අවිද්‍යාවෙන් මිදුණා. විචා උදපාදි. ආලෝක උදපාදි කිව්වා. ආලෝක උදපාදි කිව්වේ අඳුරෙන් එළියට ආවා. මෝහය නැමැති අන්ධකාරයෙන් එළියට ආවා. ඒ නිසා තමයි චක්කොන් උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විචා උදපාදී, ආලෝක උදපාදී කිව්වේ. දැන් එහෙනම් අරමුණේ මුලා නොවෙන්න කොහොමද අරමුණ ගන්නෙ? අපි දන්නවා මේ ලෝකේ ඕනම දෙයක් අපිට අරමුණු කරන්න පුළුවන්. ඒ මනසෙන් අරමුණු කරන්නේ, ඒ මනසෙන් අරමුණු කරන්න අපි ඉන්ද්‍රියන් දානවා ඉස්සරහට. ඒ තමයි චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. මන ඉන්ද්‍රිය තියෙන අභ්‍යන්තරේ. ඒතර චක්කු ඉන්ද්‍රිය අස ඉස්සරහට දාලා රූප බලනවා. ඉතින් බලන රූපේ මුලා වෙලා නින්නේ. ඒ බලන රූපේ ආරම්මනේ. අසත් රූපයක් ඒකත් ආරම්මනේ. එහෙනම් අස ආරමුණු කරනවා, බාහිර රූපේ ආරමුණු කරනවා. අරමුණේ මුලා වීම මෝහයයි. එයි. මෙච්චර කාලයක් දැක්කේ ඇස විදියටමයි අදත් දකින්නේ ඇස විදියටම නම් අරමුණේ මුලා වෙලා. රැවටිලා ඉන්නේ. ඉතින් රැවටීම තුළ විඥා උදපාදි කියන්න බෑ, ඥානං උදපාදි කියන්න බෑ, පඤ්ඤා උදපාදි කියන්න බෑ, චක්කුං උදපාදි කියන්නත් බෑ, ආලෝක උදපාදි කියන්නත් බෑ. අරමුණේ මුලා නොවීම චක්කුං උදපාදි. එහෙනම් මුලා උනේ. එතකොට අස රූපයක්. දැන් රූපය කොහොමද රැවටිලා ඉන්නේ? රූපය පිළිබඳව දන්නේ නැහැ, රූපය පිළිබඳව දැක්කේ නැහැ, රූපය අවබෝධ කළේ නැහැ. දැනගත්තේ නැහැ. දැනගත්තේ නැත්තේ බෙදලා වෙන් කළා බැලුවේ නැහැ. බෙදලා වෙන් කළා බලමු නැති නිසා දැනගත්තෙත් නැහැ. බෙදලා වෙන් කළා බැලුවේ නැති නිසා දැක්කෙත් නැහැ. ඉතින් අවබෝධෙකුත් නැහැ. එතකොට ඥානං උදපාදිද නැහැ. ඒ මෝහය නැමැති අන්ධකාරය අරමුණේ මුලා වෙලා අරමුණේ රැවටුණා. එහෙනම් ඇස බෙදුවා. ඇස රූපයටයි. ඒකනේ කියන්නේ රූපස්කන්ධය බෙදලා වෙන් කළා බලන්න ඕනේ. ඥානය ඇස පහළ වෙන්න, ඥානය පහළ වෙන්න, ප්‍රඥාව පහළ වෙන්න, විද්‍යාව පහළ වෙන්න, ආලෝකය පහළ වෙන්න නම් ඇස කියන ධර්මතාවය රූපයටයි ඒක බෙදලා බලන්න. එතකොට අරමුණේ මුලා වෙන්නේ, රැවටෙන්නේ. ඒ බෙදලා වෙන් කළා නොබලන තාක්කල් අරමුණේ රැවටෙනවා. එයි අරමුණේ රැවටෙන්නේ. ඇසමගේ. ඇසමගේ. ඉතින් අරමුණේ රැවටිලා. එයි මම කියලා කෙනෙකුත් නැහැ, මගේ කියලා කෙනෙකුත් නැහැ. එහෙනම් කොහොමද මගේ ඇස කියන්නේ? දැන් එතකොට අරමුණේ රැවටිලා නෙමෙයිද තියෙන්නේ? අරමුණේ මුලා වෙලා නෙමෙයිද තියෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මම ඇස අවබෝධ කරලා තියෙනවා. ඇසේ හේතු අවබෝධ කරලා තියෙනවා. ඒ හේතු නැති කිරීම අවබෝධ කරලා තියෙනවා. මම නැති කිරීමේ මාර්ගය මම අවබෝධ කරලා තියෙනවා. ඒතර දැන් මෙතන කියන්නේ ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍ය. ජාතිපි දුක්ඛ. හට ගැනීම දුකයි. එහෙනම් ඇසක් හැදුවා. කවුද හැදුවේ? ඒ තමයි තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ඇති වෙන්නේ අරමුණේ මුලා වෙච්ච නිසා. අරමුණේ රැවටිලා තියෙන්නේ. අරමුණ නිවැරදිව පෙන්නලා දෙන්නේ. ඒ කියන්නේ චක්කුං උදපාදි නැහැ. ඇස පහළ වෙලා නැහැ. පඤ්ඤා උදපාදි නැහැ. ඥානං උදපාදි නැහැ. පහළ වුණා නම් අරමුණේ මුලා වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් ඇස මගේ කියන්නේ යා. ඇස මට අයිති කියන්නේ. ඇසක් දකින්නෙත් නැහැ. දැන් චක්කුං උදපාදි කිව්වේ දැන් ඇසක් පහළ වුණා කියලානේ කිව්වේ. ඒතර ඇසක් පහළ වුණා නම් බුදුරජාණන් වහන්සේට ඇස් දෙකක් අපටත් තියෙනවා, තථාගතයන් වහන්සේටත් ඇස් දෙකක් තියෙනවා. ඉතින් එහෙනම් මේ චක්කුං උදපාදි කියන්නේ ඇසක් පහළ වුණා කිව්වේ. පෘථග්ජන පුජ්‍යලයන් නොදකින ආකාරයට දකින හැක් පහළ වුණා. මේ අදබාල පෘථග්ජන පුජ්‍යලයෝ දකින්නේ ආය ආකාරය වෙනස්. එයා දකින්නේ
එහෙන් මේ සම්මුති වශයෙන් පවතිනා වූ එහෙන් බුදුරජාණන් වහන්සේ දකින්නේ පරමාර්ථය නැමැති. එහෙම නැත්නම් ඒ නිවැරදි ආකාරයෙන් ඒ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් පිළිබඳව නිවැරදිව දකිනවා. ඒ දකින්නේ නුවණින්. අපි බලන්නේ එහෙන්. මතේ එහෙන් බලපුවම ඇහක් තියෙනවා. හරිද? ඉතින් අරමුණේ මුලා වෙලා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මෝහයයි කිව්වේ. ඒතොර අරමුණේ මුලා වෙලා රැවටෙන තාක්කල් රැවටිලා ඉන්න තාක්කල් චක්කු උදපාදි නේ ප්‍රඥාව නැමැති ඇස නුවණ නැමැති ඇස ඒක නෑ. එහෙනම් අරමුණේ මුලා වීමට තමයි මෝහය කිව්වේ. ඒ තමයි අවිද්‍යාව. ද විද්‍යාව උදපාදි. ඒතොර විද්‍යාව උදපාදි කියන්නේ අවිද්‍යාව නෑ කියන්නේ. විද්‍යාව අවසන් අවිද්‍යාව අවසන් විද්‍යාව ඉපදුවා. ඒතොර මෝඩකම අවසන් අඥානය අවසන් ඥානයක් ඉපදුවා. මෙච්චර කාලයක් අවබෝධයක් තිබ්බේ නෑ. දැන් අවබෝධයි ප්‍රඥාව පඤ්ඤා උදපාදි. මෙච්චර කල මෝහය නැමැති අන්ධකාරයේ හිටිය ආලෝක උදපාදි. දැන් ආලෝකයට. මෝහය නැමැති අන්ධකාරයෙන් මිදුණා. දැන් එහෙනම් කොහොමද මිදෙන්නේ? එහෙනම් අරමුණේ මුලා නොවි අරමුණ පිරිසිඳ බලන්න. ඒ කියන්නේ බෙදලා වෙන් කළ බලන්න අරමුණ. ඇස බෙදලා වෙන් කළ බලන්න. ඒකයි කිව්වේ බෙදලා වෙන් කළ බලන්න බැරි නම් නිවන් දකින්න සුසුකමක් නැහැ. ආයෙත් නිවන් දකින්න සුසුකමක් නැහැ. ඇස බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුසුකමක් තියෙනවා. එහෙනම් ඒකයි කිව්වේ. මම ඇස අවබෝධ කළා. ඇසේ හේතු අවබෝධ කළා මම. ඒ සම්මුති වශයෙන් වචන පාවිච්චි කළාට ඒතර ඇස කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ දැක්කේ ප්‍රඥාව නැමැති ඇසෙන්. ඥානය නැමැති. ඒ නුවණින් දැක්කේ. ඒතර එහෙනම් අපි කොහොමද දකින්න ඕනේ? ඇස දුකට අයිති එකක් කිව්වේ ඒකයි. ඇස අයිති දුකට. ජාතිපි දුක්ඛ. හටගන්ම තියෙනවනේ ඇස. ඇසේ නෙමෙයි හටගන්ම තියෙන්නේ. ඇස හැටියට අපට පෙන්වලා දෙන ධර්මතාවයට යටින් තියෙන්නේ ඇස නිස්පාදනය කරපු ඇස සකස් කරගන්න ඇස සකස් වෙන්න ඒ උපකාර කරන ධර්මතාවයයි. ඒ තමයි ප්‍රත්‍යයන් එක්ව කළ කියලා කියන්නේ. උපකාරයෙන් එක්ව කළ. සතර මහා ධාතු. ඇසක් හැටියට දකින තාක්කල් චක්කුං උදපාදිත් නැහැ, ඥානං උදපාදිත් නැහැ, පඤ්ඤා උදපාදිත් නැහැ, විචා උදපාදිත් නැහැ, ආලෝක උදපාදිත් නැහැ. අන්න අහගන්න. ජාතිපි දුක්ඛ. ජාති කියන්නේ හටගන්න. හටගත් ඇසන් නෙමෙයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාවකට කර්මය විසින් ඉඩ දුන්නා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවකට කර්මය විසින් ඉඩ දීලා තියෙනවා. එතකොට හේතු ඵල කර්මය හේතු ප්‍රත්‍ය සතර මහා ධාතු ඒන්න උපන් ධර්මය තමයි ඔය ඇස කියලා හදාගත්ත ක්‍රියාව. ක්‍රියාව තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. එතකොට අපේ ඥානං උදපාදීති විද්‍යාව උදපාදීති චක්කුං උදපාදී නෑ. අපි අරමුණේ මුලා වෙලා අපි ඉන්නේ මෝහය තුල. ඉතින් බුදුරජාණන් වහන්සේ මෝහයෙන් මිදුණා අවිද්‍යාවෙන් මිදුණද? අවිද්‍යාවෙන් මිදුණු නිසා තමයි විද්‍යාව උදපාදි කිව්වේ. මෝහය නැමැති අන්ධකාරයෙන් ආලෝකයට ආපු නිසා තමයි ආලෝක උදපාදි කිව්වේ. චක්කුං උදපාදි කිව්වේ ඒ භෞතික වශයෙන් මේ සම්මුති වශයෙන් පවතිනා වූ එහෙන් දකින්න ස්වභාවයෙන් නෙමෙයි නුවණ නැමැති ඇසෙන් දකින්න ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චක්කුං උදපාදි. මට ඇසක් පහළ වුණා. එහෙනම් අපට ඒ ඇස පහළ වෙලා තියෙනවද? නෑ. අරමුණේ මුලා වෙනවා. ඇස මගේ. ඇස මට අයිති. ඇස මගේ ආත්මය. දැන් එහෙම ගත්තාම කවදාවත් අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු අර කරුණු ටිකට එන්නේ චක්කුං උදපාදිත් නැහැ, ඥානං උදපාදිත් නැහැ, පඤ්ඤා උදපාදිත් නැහැ, විඥා උදපාදිත් නැහැ, ආලෝක උදපාදිත් නැහැ. ඇසම හැටියටම නම් දකින්නේ.
ඒකයි ඒක මනසින් අයින් කරන්න. ඒක සහ මුලින් මනසින් අයින් කරන්න. ඒක සම්මුතියක්. ඒක ප්‍රඥාප්තියක්. ඇස කියන්නේ පනවගත් දෙයක්. සම්මුති නාමයක්. ඇසක් නැහැ. ඒක දකින්න තියෙන්නේ ප්‍රඥාව නැමැති ඇසෙන්. එතකොට දකින්න තියෙන්නේ ක්‍රියාව. එතකොට ක්‍රියාව පිළිබඳව දැනගත්තා, ක්‍රියාව පිළිබඳව දැකගත්තා, ඒක අවබෝධ කළා. ඒක අවබෝධ කළා. එයි එතන ජාති දුක්ඛය තියෙනවා. එතන හටගත්තානේ. දැන් හටගත්තා නම් ජාති දුක්ඛය. તો ජාතිපි දුක්ඛ. ජරාපි දුක්. එහෙනම් එතන ඉඳලම දිරනවා. ජරා දුක්. තර මරණම්පි දුක්ඛ. ව්‍යාධිපි දුක්ඛ. දැන් ඇසේද ව්‍යාධිය තියෙන සතර මහා ධාතුන්ගේද ව්‍යාධිය තියෙන. අපි දකින්නේ ඇසේ ව්‍යාධියනේ. ඇසේ ව්‍යාධිය නම් දකින්නේ තවදුරටත් අරමුණේ මුලා වෙලා තියෙනවා. අරමුණ පැහැදිලි නෑ. නිරවුල්ව ගන්න බෑ මනසින්. එයි නිවැරදිව බලන්නේ. නිවැරදිව පරීක්ෂා කරන්නේ. නිවැරදිව බලනවා නම් නිවැරදිව පරීක්ෂා කරනවා නම් ඔක මොකද්ද කියලා තේරෙනවා. ඒකයි අවබෝධ කළා ඇසමම හේතු අවබෝධ කළා. හේතු නැති කිරීම අවබෝධ කළා, නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. සම්මා දිට්ඨිය එතකොට. එතකොට එන්නේ සම්මා දිට්ඨියට. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාව පිළිවෙත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉදං කෝපන බික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සම්මා දිට්ඨි. දැන් සම්මා දිට්ඨියට ඇවිල්ලා සම්මා දිට්ඨියට ඇවිල්ලා නම් තවත් කරුණු වට වෙලා එනවා. ඒ මොනවාද? ධම්මවිච්චි සම්බෝධි අංගය. ධම්මවිච්චිය. ධම්මවිච්චි කියන්නේ ප්‍රඥාව. ඒ වගේම විමර්ශ ඉද්ධිපාදේ. විමර්ශ කියන්නේ ප්‍රඥාව, අවබෝධය. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. නිවැරදිව අවබෝධ කළා. දුකක්ම තමයි මේක. නිවැරදිව අවබෝධ කළා. විමර්ශ ඉද්ධිපාදේ. ඡන්ද විරිය චිත්ත විමර්ශ කියලා හතරක් දන්නවා. ඉද්ධිපාද. එතකොට විදර්ශනා ප්‍රඥාව විශේෂ දර්ශනය. නිවැරදිව දැක්කා. නිවැරදිව පේනවා. නිවැරදිව බැලුවා. නිවැරදිව දැක්කා. නිවැරදිව අවබෝධ කළා. ඒ විදර්ශන. එහෙනම් සම්මා දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨියට එන්න නම් ඇස කියන සංඥාව සහ මුලින් අයින් වෙන්න ඕනේ. ඒ දිට්ඨිය වැරදි. ඒක අයින් වෙලා ඒ වෙනුවට දකින්න ඕනේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන බව. අන්න ධම්මවිච්චි සම්බෝධියංගය. අන්න වීම එන අරමුණේ මුලා නොවි ගන්න ඕනේ. අරමුණේ මුලා වුණොත් මොහයයි. මොහය තුළ ඉන්නකම් අර ධර්මතා ටික එන්නේ. එහෙනම් එතකොට ඇස ඒ සංඥා වයින් කරන්නේ. ක්‍රියාව දකින්න. ඒ ක්‍රියාව සතර මහා ධාතුන්ගේ ତර වර්තමානයේ අපි දන්නවා දැන් හොඳට දේශනා කරලා තියෙන්නේ කියලා තියෙන්නේ. කම්මචිත්ත ඍතු ආහාර. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනව වෙනුවට කම්මචිත්ත ඍතු ආහාර නිරන්තරයෙන් ප්‍රත්‍යයයි. තර කර්මෙන් උපදවනවා. සිත ප්‍රවෘත්ති අනුව උපදවනවා. සිත උෂ්ණ අනුව උපදවනවා, ආහාරයෙන් උපදවනවා. අන්න දර්ශනය. අන්න නිවැරදිව දැක්ක. එතකොට නිවැරදිව ඒ කියන්නේ නිවැරදිව කල්පනා කරා, නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, නිවැරදිව අවබෝධ කළා. නිවැරදිව අවබෝධ කළා නම් අරමුණේ මුලා වෙලා නැහැ. ඒතර ඇස තුළ මුලා වෙලා නැහැ. ඒතර පෘථග්ජන පුජ්‍යලේ ඇස තුළ මුලා වෙලාද නැද්ද? මුලා වෙලා ඉන්නේ. ඒතර මුලා වෙනා නම් අර බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරපු අර වචන ටික කියන්න බෑනේ. අවබෝධ කළානේ දේශනා කරේ. ඇස අවබෝධ කළා. ඒ තමයි චක්කුම් උදපාදි. ඒතොර ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විච්ඡා උදපාදි, ආලෝක උදපාදි. එහෙනම් නිවැරදිව දැනගන්න කිව්වා, නිවැරදිව දැක ගන්න, ඒ තුල අවබෝධ කරන්න. ඔය ඇස තුල තියෙන දුකක්, ඒ තමයි ඡාතිය හටගන්නේ දුක. නැවත භවයක්, ඒ කියන්නේ නැවත භවයකට අනුපාද නිරෝධයක්. ඒ කියන්නේ ඊගාව භවයට හට නොගන්න තැනට මේ කර්ම ශේ කළා නම්,
කර්ම අවසන් කළා නම් කර්ම අවසන් කරන්න හේතුවක් ඕනේ. ඒ තමයි ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. සමුදය. ତර හේතු අවබෝධ කළා කියනවා. ඇස අවබෝධ කළා මම ඇස හට ගන්න හේතු අවබෝධ කළා. මොකද්ද හේතුව? ඒ තැන ඇලෙනවා. නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබි නන්දිනී සේයති දං. ඒ තැන ඇලෙන්නේ නැද්ද? දැන් ඇසට ඇලිලා නැද්ද? ඇසට ප්‍රිය නැද්ද? ඇසට කැමති නැද්ද? ඇස ග්‍රහණය කරගන්නේ නැත්. තණ්හාපච්ච උපාදානං. එහෙනම් එතනට ඇලිලා තියෙන තාක්කල් එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. ඒ දුක නිරෝධ කිරීම ආර්ය සත්‍යයක්. හරිද? එහෙනම් ඒ අනාලය ආලයක් නැහැ. තෘෂ්ණාවක් නැහැ. ඇලීමක් නැහැ. කැමැත්තක් නැහැ. නැවත ගැනීමක් නැහැ. උපාදානයක් නැහැ. ඒක තමයි දුක්ඛ නිරෝධය. සියලු දුක් නිරෝධන හටගත්ත තැන තමයි දුක තියෙන්නේ. නොහට ගන්න තැන කොහෙද දුකක් තියෙන්නේ? දුකට හේතුව එහෙන් පිටින්ම ජාතියයි. ජාතියක් නැත්නම් කොහෙද දුකක් තියෙන්නේ? දැන් ඇස ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඇසේ දුකක් ආයි තියෙයිද? කන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ආයි කවදාවත් අනාගත භවවල ඇසත් කනත් නාසයත් දිවත් ශරීරයත් මනසත් සිතත් ඔය ධර්මතා හයම යම් තැනක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් දුකක් කියන එක පෙන්වන්නකො. තියෙනවද? හටගැන්මේ දුක තියෙනවද? දිරීමේ දුක තියෙනවද? ව්‍යාධියේ ලෙඩ රෝග හැදෙයිද එකකටවත්? නැහැ. ඒතර මරණයේ දුක තියෙනවද? ශෝක කනගාටු හැඬීම් වැළපී කායික දුක් මානසික දුම්නස් තියෙනවද? පියයි විපයෝග දුක්ඛෝ ප්‍රියන්ගෙන් වෙන්නීමේ දුක තියෙනවද? අප්පියයි සංපයෝග දුක්ඛෝ අප්‍රියන්න එක්කීමේ දුක තියෙනවද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් ඔය පහම දුකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන. අස කන නාසය දිව ශරීරය සිත. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේකක්වත් හටගත්තේ නැත්නම් කොහොමද දුකක් පෙන්වන්නේ? එකම දුකක් තියෙනවද? දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මහණෙනි මේක ආර්ය සත්‍යයක්. හොඳට හිතන්න. හොඳට කල්පනා කරන්න. හොඳට විමසන්න. එහෙනම් මෝහයෙන් මිදෙන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෝහය කිව්වේ මුලා වෙලා. මොකටද අරමුණට මුලා වෙලා? එහෙනම් අධ්‍යාත්මික ඇස රූපයට අයිති එකක්. එහෙනම් මුලා වෙලා නැද්ද? මගේ ඇස කියලා ගන්න තාක්කල් අරමුණේ මුලා වෙලා. මට අයිති කියලා ගන්න තාක්කල් අරමුණේ මුලා වෙලා. හේතු ප්‍රත්‍යෝපන්න දකින්නේ. හේතු තමයි කර්මය. ප්‍රත්‍ය කම්මචිත්ත යුතු ආහාර එයින් උපන් ධර්මයකට සම්මුති නාමයක් දුන්න ඇස කියලා. අන්න නිවැරදිව දැන අවබෝධ කළා ඒ සම්මාදිට්ඨියයි. ඒ විදර්ශනා ප්‍රඥාවයි. ඒ ධම්ම විචි සම්බෝධි අංගයයි. ඒ ඉද්ධිපාදේ විමංශ ඉද්ධිපාදේ නැද්ද? හොඳට බලන්න. හොඳට හිතන්න. නිවැරදිව හිතන්න. කල්පනා කරන්න. ඒකට කියන්නේ විතර්ක. ඒ විතර්ක ඊටාත්ම නිවැරදි විතර්ක. විචාර සොයා බලන. අපි හොයා බලන්නේ ඇහැ පිළිබඳවනේ හොයා බලන්නේ. ඉතින් ඇහැ පිළිබඳව සොයා ගන්න හොයා බලන තාක්කල් කොහෙද චක්කුන් උදපාදි? චක්කු කිව්වේ ඇස. හැබැයි මේ පවතිනා වූ මේ පේන්න තියෙන ඇස නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ ඇසේ යථා ස්වභාවය දකින්න ඇස. මේ ඇසේ යථා ස්වභාවය දකින්න ඇස ගැනයි කිව්වේ. ඒකයි චක්කුන් උදපාදි කිව්වේ. එහෙනම් අන්න රූපය පිළිබඳව ගැටලුව විසඳගත්තා. රූපය කියන්නේ රූපණේවත් වෙනස් වෙනවා. ඇතිවන සනෙන් නැති වෙනවා. හටගන සනෙන් බිඳෙනවා.
ඒ තමයි රූපේ කියන අර්ථයේ ඒ රූපේ කියන වචනේ අර්ථය. බාහිර රූපයක් ගන්නකො එහෙම. ඒතර බාහිර කෙනෙක්ගේ ඇසක් කොහමද? ඇසක්ද තියෙන්නේ. ද හේතු ප්‍රත්‍යෝපන්න ධර්මයක්ද? කර්මය ඇස නැමැති ධර්මතාවයේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව පටන් ගන්නද මූල උනේ කර්මයයි මූල ධර්මය. ඒතර ප්‍රත්‍ය සතර මහා ධාතු ඒ වගේම කම්මචිත්ත ඍතු ආහාර වලින් නිරන්තරයෙන්ම හදා දෙනවා. ඒ පවතිනා වූ ධර්මයක්. ක්‍රියාවේට භාජනය වෙන ධර්මතාවය සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තුළ සිදුවෙන ධර්මතාවයක්. ඇසක් කොතන නැහැ. ඇසක් දකින්න තාක්කල් මොහේ අරමුණේ මුලා වෙලා. එහෙනම් බාහිර කෙනෙක්ගේ ඇසක් ඒත් නැහැ. ඒතර බාහිර තියෙන රූපයක් ඇසට ගෝචර වෙන්නේ. ඒකෙත් රැවටිලා තියෙන්නේ. ඒකෙත් මුලා වෙලා තියෙන්නේ. ඒතර බාහිර රූපයක් අරමුණු කරනවා. ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල් ඔක්කොම අපි අරමුණු කරනවා ඒ වෙන් වශයෙන්. ඒ සෑම දෙයක්ම නිවැරදිව දැනගත්තොත්, නිවැරදිව දැකගත්තොත්, නිවැරදිව අවබෝධ කළොත් ඒ ඇහැට පේන සියලුම රූපයන් මොන ධර්මතාවයන්ගේ ක්‍රියාවක්ද? ශක්තියින් හතරකම නැත සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. ඒක සිතට අනුගත වෙලා නැහැ. ඒක සිතේ ස්ථාවර වෙලා නැහැ. සිතේ සටහන් වෙලා නැහැ ඒවා. ඒ නිසා දකින්නේ ගියක් දකින්න, ඉඩකඩම් දකින්න, යාන වාහන දකින්න, මිල මුදල් දකින්න, රාන් රිදී මුතු මැණික් ආභරණ දකින්න. ඒවා දකින්න. ඒතර අරමුණේ මුලා වෙලා නේද? අරමුණේ මුලා වීම මෝහයයි. ඉතින් මෝහය කියන තාක්කල් අර වචන ටික කියන්න බෑ. අරමුණේ මුලා වෙලා නම් ඉන්නේ චක්කුම් උදපාදි කියන්න බෑ. ඇසෙන් දකින ධර්මය නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනසෙන් දකින ධර්මය. ඇසෙන් දකින දේ මනසෙන් විභාග කරලා බලන්න. විමසලා බලන්න, බෙදලා වෙන් කරලා බලන්න. එතකොට අරමුණේ මුලා වෙන්නේ. එහෙනම් ඇසට ගෝචර වෙන ඇස ඉදිරියේ තියෙන සියලුම රූපයන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවන් හැටියට දකිනවා නම් මනසට අනුගත නම් එතන තියෙන ක්‍රියාසිතක්. ක්‍රියාවන් දකින්න සිත ක්‍රියාසිතක් ඒ සිත තියෙන රහතන් වහන්සේට. අපි ඒකට ඇලෙනවා. ඒකට ඒවැ තියෙනවා හටගන්මක් ඒ සෑම ඇසට පේන බාහිර රූපවල තියෙන જાතියක් හටගන්මක් තියෙනවා. ඒ සෑම එකම තියෙන දිරීමක්, ජරා. ඒ සෑම බාහිර රූපයකම තියෙන ව්‍යාධියක් තියෙනවා. ඒ තුල ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්යන් වෙන. එහෙනම් අරමුණේ මුලා වීම නිසා නේද ඉන්නේ. ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්යන් වෙන අරමුණේ මුලා වීම තුළ. නේ අරමුණ නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, නිවැරදිව අවබෝධ කළා. ඒතර බාහිර අර භෞතික වස්තුන්, අජීවී වස්තුන්, ඒතර සජීවී වස්තුන් ගන්න එහෙම. ඒ කියන්නේ පුච්චලයකුත් තරම් බලන්න. දැන් පුච්චලයෝනේ අරගෙන තියෙන්නේ මගේ. මගේම හැමදාම මගේ. කොහොම මගේ? ඒ තාක්කල් අරමුණේ මුලා වෙලා ඉන්නේ. ඒ අරමුණේ මුලා වීමට තමයි මෝහය කිව්වේ. අවිද්‍යාව කිව්වේ. අවිද්‍යාව නැමැති අන්ධකාරය, මෝහය නැමැති අන්ධකාරය. එයාට විද්‍යාව ඉපදිලා නැහැ. විද්‍යාව උදපාදි නැහැ. චක්කුම් උදපාදිත් නැහැ. ඥානං උදපාදිත් නැහැ. පඤ්ඤා උදපාදිත් නැහැ. එකක්වත් නැහැ. නුවණින් දකින දර්ශනයයි නිවැරදි. අපි කියන්නේ ඒකයි නිවැරදිව දකිනවා නම් නුවණින් දකින දර්ශනයයි නිවැරදි දර්ශනය. ඒක තමයි බෞද්ධ දර්ශනය. නුවණින් දකින්නේ. ඒතර නුවණින් දකින්නේ බාහිර රූපයක්, අජීවී දෙයක් හෝ සජීවී දෙයක් ගත්තත් ඒ සෑම දෙයක්ම එතකොට බාහිර ඉන්න පුච්චලයේ ඇසේ ක්‍රියාකාරීත්වයන් නැ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. ඇස දිහා බලලා ඒක අවබෝධ කරගන්න. ඒක දැනගන්න. එයාගේ ඇස දිහා බලන්න ප්‍රශ්නයක් නෑ. හොඳට බලන්න. හැබැයි අර ප්‍රඥාව නැමැති ඇසෙන් බලන්න. අර අලුතෙන් උපදවාගත්ත චක්කුං උදපාදි ඒ ඇසෙන් බලන්න. ඥානං උදපාදි නුවණින් බලන්න. ආලෝක උදපාදි ආලෝකයෙන් බලන්න. අඳුරෙන් බලන්න එපා. විචා උදපාදි විද්‍යාව උපදවන්න. විද්‍යාව කියන්නේ දැනුම දන්නවා හරියටම නිවැරදිව. විචා උදපාදි. ඒතර විචා උදපාදි තියෙන දා විචා. අවිචා උදපාදිද විචා උදපාදි.
අරමුණේ මුලා වෙන තාක්කල් අවිච්ඡා උදපාදි. විච්ඡා උදපාදි නෑ. එහෙනම් අරමුණ නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න, නිවැරදිව අවබෝධ කරගන්න. එහෙනම් බාහිර අපි කෙනෙක් ගත්ත ඇස, කන, නාසය, දිව, ශරීරය, හසිත. ඒ සියල්ල හේතුන්ගෙන් නෙමෙයිද හටගන්නේ? දර බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි. මම මේ රූපය අවබෝධ කළා, රූපේ හේතුව අවබෝධ කළා, රූප නැති කිරීම අවබෝධ කළා, නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. එහෙනම් බාහිර කෙනෙක් ඉදිරියෙන් තියාගෙන බලන්න අර ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විච්ඡා උදපාදි, චක්කුං උදපාදි, ආලෝක උදපාදි කියන ඒ ස්වභාවයෙන් බලන්න පුජ්‍යලේ දකින්නේ. මනස හැර අනිත් පහම දකින්න ඕනේ ක්‍රියාවන් හැටියට. එයාගේ ඇසේ තියෙන සතර මහා ධාතු සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක්. එයාගේ කනේ තියෙන සතර මහා ධාතු සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක්. එයාගේ නාසයේ තියෙන සතර මහා ධාතු සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක්. එයාගේ දිවේ තියෙන සතර මහා ධාතු සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක්. එයාගේ ශරීරයේ තියෙන සතර මහා ධාතු සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක්. මනසේ ක්‍රියාකාරීත්වය නාම රූපච්ඡ විඥාන. අන්න චක්කුමුදපාද. අන්න නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, නිවැරදිව අවබෝධ කළා. දැන් එතකොට ওই ධර්මතා ඔක්කොගෙම නැද්ද? ජාති දුක්ඛ, හට ගැනීමේ දුක, ඇස, කන, නාසය, දිව, ශරීරය. ওই සෑම එකකම නැද්ද හට ගැනීමේ දුක? සිතේ තියෙනවා. හට ගැනීමේ දුක. ඒතර ජරාවටපත් වීමේ දුක නැද්ද? ලෙඩ රෝග හැදීමේ දුක නැද්ද? ඒතර මරණය ඒ සියලුම කොටස් සෙනෙහ පාස්සා ශනික මරණයකට ගොදුරු වෙනවා. සම්මුති මරණය එන්නේ කාලයකට ගියාට පස්සේ ශනික මරණයක් තියෙනවා නිරන්තරයෙන්. ඒ චිත්තක්ෂණ 17ක් එක චිත්තක්ෂණේ. හට ගන්න ශනේ නැති වෙන. හට ගන්න ශනේ නැති. ඒතර හට ගන්න හේතුන්ගේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ක්‍රියාවේ ස්වභාවය තමයි හට ගන්න ශනේ නැතිවීම ක්‍රියාවේ ස්වභාවය. අන්න දකින්න. එතකොට බලන්නකො බාහිර පුච්චරේ දකින්න පුළුවන්ද කියලා. හැබැයි නුවණ නැමැති ඇසින්. අන්න එතන චක්කුම් අන්න ඇහක් පහළ වෙලා තියෙනවා. අන්න පඤ්ඤා උදපාදි. අන්න ප්‍රඥාව පහළ වෙලා තියෙනවා. අන්න ඥානං උදපාදි. අන්න ඥානය පහළ වෙලා තියෙනවා. අන්න විච්ඡා උදපාදි. අන්න විද්‍යාව පහළ වෙලා තියෙනවා. අන්න ආලෝක උදපාදි. අන්න ආලෝකයක් පහළ වෙලා තියෙනවා. ඒ නැති තාක්කල් අන්ධකාරෙන්නේ. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය එදා තථාගතයන් වහන්සේ මේ ආකාරයට දිගාරිනවා. වෙන් කළ පෙන්නනවා. ඒතොර එක්කෙනෙක් විතරක් විශ්වාසයෙන් ඇහුවා. අනිත් අතර දෙනාට එච්චර විශ්වාසයක් තිබ්බේ නැහැ. මෙයා තාම බුදු වෙලාද නැද්ද? අවිශ්වාසයෙන් සැකෙන් බණ ඇහුවා. සැකෙන් බණ ඇහුවොත් අවබෝධ වෙන්නේ නැහැ. මේ අපි කොච්චර කිව්වත් මේක තමයි තියෙන්නේ සැකෙන් බණ ඇහුවොත් අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි තමන්ම මේක බෙදලා වෙන් කළා තමන්ම මේක හේතුඵල තමන් විසින්ම දැනගත්තොත් දැකගත්තොත් අවබෝධ කළොත් අන්‍යයා නියත වශයෙන්ම නිවන් දකිනවා. ඒ දකින්නේ කොහොමද? මේ ධම්ම චක්ක එහෙම නැත්නම් මේ ධර්මයේ නැමැති චක්‍රයෙන් අර කෙලෙස් ඔක්කොම සුණු විසුණු වෙලා යනවා. කැපිලා විනාශ වෙලා යනවා. එතකොට නික්ලේශී කෙලෙස් කැපෙන දේශනය තමයි ධම්ම චක්ක. ධර්ම චක්‍රය ධම්ම චක්කම් පවත්ත ප්‍රතිවත්‍යං සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති. මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් මේ ආකාරයට මේක බෙදලා වෙන් කළා පෙන්වන්නේ නැහැ. පෙන්වන්න බෑ. පෙන්වන්න පුළුවන් කෙනෙක් නැහැ. දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා කිසි කෙනෙක් නැහැ මේක මේ ආකාරයට විග්‍රහ කළා බෙදලා පෙන්වන්නේ. පෘථග්ජන පුච්චරය ඒකයි ඉන්නේ අන්ධකාරය. ආලෝකයක් තියෙනවනේ. ආලෝකය පහළ වෙලානේ තියෙන්නේ. විද්‍යාව පහළ වෙලානේ තියෙන්නේ. ඇස පහළ වෙලානේ තියෙන්නේ. ඥානය පහළ වෙලානේ තියෙන්නේ. ප්‍රඥාව පහළ වෙලානේ තියෙන්නේ. හැබැයි තම පහළ කරගත්තේ නැති වුණාට ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒක මම මොකද කරන්නේ? හැබැයි යාට පුළුවන්. උපදව ගන්න. ඒ නුවණ උපදව ගන්න පුළුවන්. එහෙනම් මේක බලන්න වෙන් කළ. බෙදලා වෙන් කළ බලන්න.
දැනගන්න, දැක ගන්න, අවබෝධ කරගන්න. එතෙන්දී තමයි සම්මාදිට්ඨියට එන්නේ. කියනකොට දැනගන්න. විභාග කළා දැක ගන්න. ඒ තුලින් ලබා ගන්න අවබෝධය විදර්ශනා ප්‍රඥාවයි සම්මාදිට්ඨියයි. නිවැරදිව දැක්කා. එහෙනම් දුකට අයිති දේවල් ඇයි අපි සැප පැත්තට දාන්නේ? දුකට අයිති දේකට කවදාවත් ගන්න බෑ. පියේ විපයෝග දුක්ඛ. ප්‍රියන්ගෙන් වෙන්නේම සැපක් කියලා කවුද කියන්නේ? අඬනවමනේ. අපේ සංපයෝග දුක්ඛ. අකමැති අප්‍රිය පුච්චලයන් එක්ක එකතු වීම සැපක් කියලා කවුද ගන්නෙ? ඒ දුක. එහෙනම් හටගන්නේ දුක තියනවාද රූපස්කන්ධේ? තියෙන කොහොමද හටගන්නේ? හේතුන්ගෙන් හටගන්නේ. මොනවද හේතු? කර්මයයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, හෘදේ වස්තුව, ස්ත්‍රී පුරුෂ භාවය, මහණෙනි, නියත පුරාණ කර්මය. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න, නිවැරදිව අවබෝධ කරගන්න. මේ ටික බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළ කර්මයට. එහෙනම් කර්මයට අයිතිද කර්මයෙන් ක්‍රියාත්මක වෙනවද කියන එකත් අපි පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදුව දැනගන්න ඕනේ, පිරිසිදුව දැක ගන්න ඕනේ, පිරිසිදුව අවබෝධ කරගන්න ඕනේ. ඒ කර්මයෙන්මයි ක්‍රියාත්මක වෙන ආකාරය අපිට පිරිසිදුව දැනගන්න, දැක ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. මේ නානත්වයක් හා විවිධත්වයක් තියෙන නිසා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් නිර්මාණය කෙරුවා කියනවා නම් එහෙම නැත්නම් යම් කිසි කෙනෙක්ගේ 이르දියෙන් මේවා සකස් කළා කියලා කියනවා නම් එහෙනම් අඩුම වශයෙන් සත්‍ය නියුන් දරුවන්ගේවත් එහෙම නැහැ. සිතුවිලි වෙනස්. ඒක තමයි අපි මීට ඉස්සෙල්ලා කියලා තියෙනවා ෆින්ගල් මාක්. ඇඟිලි මාක් ඔය නියුන් දරුවෝ දෙන්නගේ ෆින්ගල් මාක් කරන් බලන්න. වෙනස් නැද්ද කියලා. රූපයෙන් යම් ආකාරයක තියෙනවා. යම් සමානත්වයක් තියෙනවා. නමුත් ක්‍රියාවන්ගෙන් වෙනස්. සිතුවිලි වලින් වෙනස්. අවබෝධය අනුව වෙනස්. කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න පුළුවන් වෙයි අනෙක් කෙනාට බැරි වෙන්න පුළුවන්. එහෙනම් රූපය හැදිලා තියෙන කර්මයෙන් නෙමෙයි. කර්මයට නෙමෙයි ගයිති. එහෙනම් ඇස කර්මය පුරාණ කර්මයක් කිව්වේ ඒකයි බුදුරජාණන් වහන්සේ. කන පුරාණ කර්මයක්. හැබැයි ප්‍රත්‍යයන් එක්ව කළ. උපකාරයෙන් තමයි මේක එකතු කරගෙන යන්නේ. ප්‍රත්‍යයන් එක්ව යන්නේ. ඒගොල්ලොත් එක තමයි යන්නේ. උපකාරයත් එක්ක යන්නේ. උපකාරයක් නැතුව ඒගොල්ලන්ට යන්න බෑ. කවුද උපකාර? ඒ අර සුද්දාෂ්ටක කලාපේ. එයාගේ උපකාරයෙන් යන්නේ. කන යන්නේ එයාලාගේ උපකාරයෙන්. නාසය යන්නේ, දිව යන්නේ, ශරීරය යන්නේ එයාලාගේ උපකාරයෙන්. නේද? එයාලට උපකාර කරන තව 4 දෙනෙක් හැංගිලා ඉඳගෙන. ඒක දකින්නේ මමත්වයේ තුල ඉඳගෙන මම කියලා දිට්ඨියක් දාගත්තා. කම්මචිත්ත ඍතු ආහාර. යටින් ඉඳගෙන දෙනවා ඇදගෙන යන්න. ඉතින් ඒකට දාගත්තා මම කියලා එකක්. ඉතින් කවදාවත් දකින්නේ නැහැ නේ. ඒ මෝහයෙන් අරමුණේ මුලා කරලා තියෙන්නේ. අරමුණේ රවට්ටලා නෙමෙයි තියෙන්නේ. අරමුණේ මුලා කරලා නෙමෙයි. නිවැරදිව දැනගත්තද, නිවැරදිව දැකගත්තද, නිවැරදිව අවබෝධ කළාද? තුනෙන් එකක්වත් නැහැ. නිවැරදිව දැනගත්තා නම්, නිවැරදිව දැකගත්තා නම්, නිවැරදිව අවබෝධ කළා නම් එහෙනම් විදර්ශනා ප්‍රඥාව. එතකොට ඇවිල්ලා තියෙන සම්මාදිට්ඨියට. නිවැරදිව දැක්කා. ඒක නිවැරදිව අවබෝධයි දුකට අයිති. කන සැපට අයිති කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයාට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මතා පහෙන් එකක්වත් නැහැ. චක්කුම් උදපාදි නැහැ. සැපට අයිති කියලා කියනවා. ඒකේ තියෙනවනේ දිරීමක්. ඒකේ තියෙනවනේ ව්‍යාධියක්, ලෙඩ. ඒකේ තියෙනවනේ බිඳිලා අවසන් වීමක්. ඒ නිසා ශෝක වෙනවනේ. කනගාටු වෙනවනේ. හඬනවනේ. වැළපෙනවනේ. නැද්ද කියලා බලන්න. ඉතින් එහෙම ධර්මතාවයන් නම් මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ධර්මතාවයන්ගෙන් තියෙන එවැනි ස්වභාවයක් නම් ඒක සැපයි කියලා කොහොමද තීරණය කරන්නේ? ඒක තමයි අරමුණේ මුලා වෙනවා කියන්නේ. අරමුණේ රැවටිලා. ඒ මෝහයයි. නෑ. මෝහය නැමැති අන්ධකාරයෙන් එන්න. එතකොට ආලෝක උදපාදි.
අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් එන්න එළියට. එතකොට විඥා උදපාදි. චක්කුන් උදපාදි. එතකොට ඇසක් පහළ වෙලා. ඒ කියන්නේ අලුතෙන් ඇහක් හම්බ වෙන්නේ. දැක්ක නිවැරදිව මනසින්. මනසින් දැක්ක නිවැරදිව. ඒ ඇසයි පහළ වුනේ. මේ පිටින් තියෙන ඇසට පේන ධර්මතාවය නෙමෙයි මේ කතා කරන්නේ. ඒක නෙමෙයි. එහෙනම් දැන් කර්මයෙන් නෙමෙයිද මේක සකස් වෙලා තියෙන්නේ. ඒතර හේතුන්ගෙන්ම නෙමෙයිද ඇදගෙන යන්නේ? මේ හේතුන්ගෙන්ම ඇදගෙන යන්නේ. ඒ කොහොමද? ඇසයි රූපයයි. ඒතකොට ධර්මතා දෙකක් සතර මහා ධාතුන්ගේ. අන නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, හැදුව සිතක් බව. මම බලනවා කියවපු ගමන් චක්කුන් උදපාදිත් නැහැ, ඥානං උදපාදිත් නැහැ, විඥා උදපාදිත් නැහැ, පඤ්ඤා උදපාදිත් නැහැ, ආලෝක උදපාදිත් නැහැ. එයි ඒක දිට්ඨියක්. ඉතින් බලන්න මම එක්කින් දෙපැ මේක ඇතුලේ. පුජ්‍යලෙක ඉන්නේ. පුජ්‍යල සංඥාව තුළ මනස තියෙන තාක්කල් අරමුණේ රැවටිලා තියෙන. අරමුණේ මුලා වෙනවා. බලන්නකො පුජ්‍යලේ මේක ඇතුලේ ඉඳගෙන බලනවද? එහෙම නැත්නම් මේ ඇස නැමැති සතර මහා ධාතුන්ගේ මේ ක්‍රියාවට බාහිර රූපේ ක්‍රියාව සම්බන්ධ වෙනවද කියන එක. අන්න සම්මාදිට්ඨිය. මොකද්ද සත්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ? පුජ්‍යලේ මේක ඇතුලේ ඉන්නවද බලන? පෙනෙන පුජ්‍යලේ, දකින පුජ්‍යලේ ඒ තාක්කල් අන්ධකාරයේ ඉන්නේ. අවිද්‍යාව නැමැති අන්ධකාරය. අරමුණේ මුලා වෙලා රැවටිලා තියෙනවා. නේ ක්‍රියා දෙකක්. ක්‍රියා දෙකක් ඇදුවා තවක් ක්‍රියාවක්. අන්න දැක්කා. අන්න චක්කුන් උදපාදි. ඒක දකින්නේ ප්‍රඥාවෙන්. නුවණ නැමැති ඇසෙන් දැක්කේ. ප්‍රඥාව නැමැති ඇසෙන් දැක්කේ. කොහොමද? සතර මහා ධාතු දෙකක්. ක්‍රියා දෙකක් එකතු වෙලා තව ක්‍රියාවක් ඇදුවා. මොකක්ද? චක්කු විඥානය. ඒ රූපය පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුවා. එතකොටම බලන්නකො මම කියන ඒක සුණු විසණු කරලා දාන්න එපේ. ඒක සාමුලින් අයින් කරන්න එපේ. මනසින් දැක්කා. ඒක දකින්නේ මනසින්. ඒ ක්‍රියාව හැට පේන ක්‍රියාවක් නෙමෙයි. එහෙනම් හැදුවා සිතක් දැක්කා. දැන් එතන ඉඳලා මොකද වෙන්නේ? තින්නා සංගති පස්සෝ කර්ණ තුන එකතු කළ ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීමේ සිතයි. එතෙක් ඒ සිත හැදිලා තිබ්බේ නැහැ. එතෙක් ඒ සිත හැදිලා තිබ්බේ නැහැ. ක්‍රියා දෙකේ සම්බන්ධතාවය අලුතෙන් ක්‍රියාවක් හැදුවා. ඒ චක්කු විඥානයයි තුන් කරුණ එකතු ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳීමේ සිතයි. දැන් එතකොට මොනවද මේ තියෙන්නේ? ක්‍රියා පහක්. අන්න චක්කුන් උදපාද. අන්න ඥානං උදපාද. එතකොට මෝහය නැහැ. අරමුණේ මුලා වෙලා නැහැ. රස තුල මුලා වෙලත් නැහැ. බාහිර රූපේ මුලා රැවටිලත් නැහැ. ඒ දෙක නිසා හදපු සිතේ ඒ සිතුවිල්ලේ විඥානේ ඒකේ රැවටිලත් නැහැ. තුන් කරුණ එකතු ස්පර්ශය සිතේ ස්වභාවයයි ඒක රැවටිලත් නැහැ. විඳීමේ සිතක් හැදුව බව දැක්කා. විඥානයේ ස්පර්ශයයි වේදනාවයි අයින් කළා දැම්මා. ඒ ධර්මතා තුන හැදුවේ මේ ක්‍රියා දෙකක්. මොන ක්‍රියා දෙකක්ද? අස නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හා බාහිර රූපය නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තමයි අර ක්‍රියාව හැදුවේ. එතන ඉඳලා යනවා දිගට. එතකොට ස්පර්ශය එතන තියෙනවා. විඳීමේ සිත තියෙනවා. ඊගාවට ඒ ශණයෙන් ඒක හඳුනා ගැනීමේ සිතක් වෙනවා. හඳුනා ගැනීමේ සිතක් ආවද ශණයෙන් බලවත් වීමේ සිතක් වෙනවා. චේතනා හේවත් කර්ම. අන්න විතක්ක ਵਿਚාර. ඒතර විතර්ක කල්පනා කරන, සොයා බලන. දැන් එතකොට වැඩි සිද්ධ වෙලා ඉවරයි. එතකොට කර්ම හදලා ඉවරයි. දැන් මේ හැදුවේ ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං. මේකට හේතු ආර්ය සත්‍යයක්. මොකද්ද? දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං. යායන් තණ්හා පෝනෝ භවිකා නැවත පුනර්භවයක් හදන පෝනෝ භවිකා තෘෂ්ණා නන්දි රාග සහගත. නන්දිය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබි නන්දිනී. ඒ තන සිත ඇලෙනවා. ඌරෙක් වෙලා ඉපදුනා නම් එතනට කැමති.
කොච්චර ජරාව අනුභව කරනවා වුණත් ඌරෙක් වෙලා ඉපදුනනම් ඒ ස්වභාවයට කැමතිද නැද්ද? ආයක තමයි తත්‍ර අභිනන්දිනි. ඒ තැන ඇලෙනවා. බකමූණෙක් වෙලා ඉපදුනා, උණහපුලෙක් වෙලා ඉපදුනා, අවල අස්සන සත් හැබැයි ඒක කැමතියි දැන්. ඒ සතා කැමැත්තෙන් නෙමෙයි දේ ශරීරය පරිහරණය කරන්නේ. తත්‍ර අභිනන්දිනි. එතන ඇලිලා. ඒ තැන ඇලිලා. සෙය්‍යතිදං කාම තණ්හා. ඒතර කාමයන් මේ ධර්මතා පහමයි ති කාමයට. කාම කියන්නේ කැමැති කියන එක. ඇසට කැමැති, ක්‍රියාව දකින්න නැති තාක්කල් ඇසට කැමැති. නිවැරදි ක්‍රියාව අරමුණේ මනාව නිවැරදිව සිත පිහිටන්නේ නැති තාක්කල් ඇසට කැමැති. අරමුණේ මුලා වෙලා ඉන්න තාක්කල් ඇසට කැමැති. රූපේ මුලා වෙලා ඉන්න තාක්කල් බාහිර රූපයට කැමැති. ඒ ක්‍රියා හැටියට දකින්නේ මුලා වෙලා නැති තියෙන අරමුණ. ඒ දෙක නිසා හදපු සිත ඒක දකින්නේ ඒ අරමුණේ මුලා වෙලා. එයි මම බලන්නේ. මම දකින්නේ. මට පෙනෙන්නේ. එතකොට නැති දෙයක් මේක ඇතුළට රිංගෝලා නේද? මේ අභ්‍යන්තර කය ඇතුළට නැති දෙයක් රිංගෙවුවා නේද? මොකක්ද? මමත්වයේ සත්පුජ්‍යල සංඥාව කෙනෙක් පිළිබඳව සිතුවිල්ල. ඒක තමයි අරමුණේ මුලා වෙනවා කියන්නේ. ඒ මෝහයයි. එහෙනම් දකින්නකො ක්‍රියා පහක් නේ ඔක තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් ඇස, බාහිර රූපයේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව, ඒ ක්‍රියා දෙකේ සම්බන්ධතාවය තව ක්‍රියාවක් පටන් ගත්තා. ඒ ක්‍රියාව ඊට පස්සේ ස්පර්ශයේ ක්‍රියාව, ඊට පස්සේ විඳීමේ සිතේ ක්‍රියාව, ඒකම හඳුනා ගැනීමේ ක්‍රියාව, ඒකම බලවත් වීමේ ක්‍රියාව. ඇයි මේ විදිහට යන්නේ? ඒ ඉතින් මෝහයෙන් බාරගත්තනේ. ආරම්මණය මෝහයෙන් බාරගත්තේ. මුලාවෙන්, රැවටීමෙන් ආරම්මණය බාරගත්තා. එතකොට එතන ඇලිලා නේද? දැන් පහටම ඇලිලාද නැද්ද? නන්දි රාග සහගතා. ඒ තැන ඇලිලා. එතකොට ඇස කියලා සම්මුතියෙන් හදාගත්ත එකටත් ඇලිලා, රූපයටත් ඇලිලා, ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇලිලා, තුන් කරුණ එකතු ස්පර්ශය ඒකටත් ඇලිලා, ස්පර්ශය නිසා විඳීම ඒ සිතටත් ඇලිලා, හඳුනා ගැනීම සිත ඒකටත් ඇලිලා, ඒ තුලි බලවත් වෙන සිත ඒකටත් ඇලිලා. ඉතින් නන්දි රාග සහගත తත්‍රාබින් නන්දිනී සෙය්‍යති දං කාම තණ්හා. ඔය පහම කාම තණ්හා නෙමෙයි. කැමැති. තණ්හා කියන්නේ ඇලෙනවා. කාම කියන්නේ කැමැති. දැන් කැමැත්තෙන් ඇලිලා නැති. දේශනා කරනවා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ආලය අතහරින්න. ඇලෙන්න එපා. ආලය අතහරින්න. බැඳීම අතහරින්න. ආසාව අතහරින්න. තෘෂ්ණාව අතහරින්න. මහණෙනි ඒක ආර්ය සත්‍යයක්. ඒ දුක්ඛ නිරෝධය ඒක ආර්ය සත්‍යයක්. සියලු දුක් වලින් මිදෙනවා කියන එක ආර්ය සත්‍යයක්. එතකොට මේක ත්‍රිපරිවට්ටං ද්වදසාකාරං. ත්‍රිපරිවට්ටං තුන් ආකාරයකට යන්නේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. දැන් සත්‍යද නැද්ද කියලා පරීක්ෂා කරගෙන ගියා. සත්‍යද අසත්‍යද? සත්‍යයි. නුවණින් තේරුම් ගත්ත සත්‍යයි. අන්න සත්‍ය ඥාන. හැබැයි ඒකට ක්‍රියාව කරගෙන යනවා. මම මේක විභාග කරගෙන පරීක්ෂා කරගෙන යනවා. ඒ කෘත්‍යයි. කෘත කරලා ඉවරයි. ආර්ය සත්‍යයක්මයි මේක. දුක කියන එක ආර්ය සත්‍යයක්මයි. අන්න. ඒතර කරලා ඉවරයි. සත්‍ය ඥානය. ඒතර කෘත්‍ය ඥාන, කෘත ඥාන, සත්‍ය ඥාන. සත්‍යයක් කියලා අවබෝධ කරා ආයි බලන්න හොයන්න විභාග කරන්න පරීක්ෂා කරන්න දෙයක් නැහැ. ඒක සත්‍යයක්ම තමයි. කෘත කරලා ඉවරයි. කරණකම් කෘත්‍ය. කෘත්‍ය කියන්නේ කරනවා ක්‍රියාව. සත්‍යයි කියලා සත්‍යයි කියලා අවබෝධ වුණා නම් ඉතින් දුක්ඛාරි සත්‍ය අවබෝධ කළා. සමුදාය සත්‍ය අවබෝධ කළා. දුක්ඛ නිරෝධාරි සත්‍ය අවබෝධ කළා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය අවබෝධ කළා. තව පැත්තකින් ආරම්භ කරනවා අපි. බුදුරජාන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් මේ හේතුඵල ධම විවිධ ආකාරයෙන් දේශනා කළා. ඒ තමයි දැන් කරුණු හතරෙන් දේශනා කරන්නේ. ඒ තමයි දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය.
ඒතර හේතුඵල ධම තියෙන්නේ එතන. දුක කියන එක ඵලය. සමුදය කියන එක හේතුව. තෘෂ්ණාව කියන්නේ. තෘෂ්ණාවගේ සාමුලින් අවසානය නිරෝධයයි. නිවනයි. මාර්ගය අරියෂ්ඨාංගික මාර්ගය. එතකොට ඒ හතරෙන් දේශනා කළා 12න් දේශනා කළා. ඒ තමයි පටිච්චසමුප්පාදය. දැන් එතකොට මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ධර්මතාවයන් රූපයට නැයි. හැබැයි සිතත් එක්ක නේද තියෙන්නේ. සිතත් එක්ක පැටලිලා තියෙනවා. එතකොට නාම රූප දෙකනේ ක්‍රියා. දැන් පටිච්චසමුප්පාදයෙන් බලන්නකො එහෙනම්. දැන් මේ චතුරාර්ය සත්‍යයෙන් හතරෙන් තේරෙන්නේ නැත්නම් දැන් පටිච්ච සමුප්පාදයෙන් බලන්න. එතකොට නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. ඇස රූපය, කන රූපය, නාසය රූපය, දිව රූපය, ශරීරේ රූපය. හැබැයි ඒවට ක්‍රියාත්මක වෙන්න මන, සිත, විඥානය ප්‍රත්‍යය, නාමයේ රූපයට ප්‍රත්‍යය. ප්‍රත්‍යය කියන්නේ උදව් උපකාර පිහිටයි. එතකොට නාම රූප දෙක එකට වෙලිලා, එකට බැඳිලා, එකට ක්‍රියාත්මක වෙනවා. ඒ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ මුලින් තැනට යන්න මුල තැනට. එතන ඉඳලා මෙන්ට. නාම රූපච්ච සලආයතන. මේ හතරෙන් දකින්න බෑ නම් මේ 12න් බලන්න. නාම රූපච්ච සලආයතන. නාම රූප දෙකම නෙමෙයි ආයතන 6 හැදුවේ. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ නැත්නම් ආයතන 6ක් හදයිද? හදන්නේ නැහැ. හදන්න බෑ. එහෙනම් හැදුවා. ආයතන 6ක් පහළ වුණේ නැත්නම් ස්පර්ශ 6ක් සිද්ධ වෙන්නේ. කිසි කෙනෙකුට මේක නෑ කියන්න බෑ. අස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන 6 ක්‍රියාත්මක වෙන තැන තමයි ස්පර්ශ 6ක් සිද්ධ වෙන්නේ. ওই ආයතන 6 ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතන ස්පර්ශ 6ක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. හොඳට බලන්න. දැන් පෙන්වන හේතුඵල බුදුරජාණන් වහන්සේ තව පැත්තකින්. මේ හතරෙන් තේරෙන්නේ නැත්නම් මේකෙන් බලන්න. එහෙනම් ස්පර්ශ 6ක් සිද්ධ වුණොත් විතරයි විඳීම් 6ක් විඳින්න පුළුවන්, ලබන්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට ස්පර්ශයක් නැතුව විඳිනවා කිව්වොත් ඒක කවදාවත් ලෝකෙ සිද්ධ වෙන්නේ නැති දෙයක්. ධානයත් ස්පර්ශ කළා තමයි අරූප තලවල ඉන්නේ. ආකාසඤ්ඤායතන ස්පර්ශ කළා තමයි ආකාසඤ්ඤායතන ධානයේ අරමුණු කළා. ඒ ස්පර්ශය නිසා තමයි ධානයේ උපදවාගෙන ආකාසඤ්ඤායතනෙ ඉන්නේ. නේව සංඥා ඥා සංඥායතනෙ ඒක ස්පර්ශ කළා තමයි ඒ ධානයේ ස්පර්ශ කළා තමයි නේව සංඥා ඥා සංඥායතනෙ ඉන්නේ. එන ස්පර්ශයක් නැතුව මෙලොව කිසි කෙනෙකුට විඳින්න බෑ. ඒක පරම සත්‍යයක්. විඳින්නේ නැත්නම් ඇලෙන සිතක් කවදාවත් හැදෙන්නේ නැහැ. හොඳට බලන්න. විඳින්නේ නැත්නම් යම් කිසි කෙනෙක් මේ ලෝකයේ එයාට ඇලෙන සිතක් කොහොමද හදන්නේ? හදන්න බෑ. හැදෙන්නෙත් නැහැ. ඒ තණ්හා. ඒ ඇලෙන සිතක් තියෙන නිසා නේද උපාදානයේ තදින් අල්ලන්නේ. ග්‍රහණය කරගන්නේ. දැඩිව ගන්නේ. ඇලෙන සිතක් හින්දා. ඇලෙන සිතක් හින්දා. ඒතකොට තණ්හා පච්ච උපාදාන. උපාදානයේ නිසා ඒතකොට ග්‍රහණය කරගත්තද රූප වේදනා සංඥා සංකාර විඥාන ග්‍රහණය කරගෙන ඉන්න තාක්කල් එක රැකගන්න ආරක්ෂා කරන්න ඒක පවත්වන්න නියත වශයෙන්ම පස්පව් දස කුසල් ඔක්කොම කරනවා. ඒක රැකගන්න. කරනවා. ආරක්ෂා කරගන්න. එහෙනම් කර්ම කරනවා. මේ කර්ම උපපති භවයට ප්‍රත්‍යය. කර්ම හැදුවොත් අනිවාර්යෙන් උපපති භවයක්. එතකොට පුනර්භවයක්. උපපති භවයක් හැදුවොත් එහෙනම් එතන පහල කරලා තියෙන්නේ. ජාති. ඒතර ජාතිය දුකට නෙමෙයිද ප්‍රත්‍යය? දැන් දුක් වලට නෙමෙයිද මේ ප්‍රත්‍යය ජාතිය? එහෙනම් එතනින් ගන්න. මේ හතරෙන් තේරෙන්නේ නැත්නම් මේ 12න් ගන්නකො. දැන් ඒතර ඒකෙන් ආයි දැන් සමුදය හොයාගන්න මේ හතරෙන් බැරි නම් එහෙනම් 12න් හොයන්නකො. හේතුව දැන් නාම රූප දෙකනේ පටන් ගත්තේ. නාම රූප දෙක හැදුවේ ප්‍රතිසන්දි විඥානයයි. ප්‍රතිසන්දි විඥානය නැතුව නාම රූප දෙකට පටන් ගන්න කවදා පටන් ගන්න බෑ. එහෙනම් ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානයට ප්‍රත්‍ය උනේ මොකක්ද? ඒ සංස්කාර. එහෙනම් අපි කර්ම කරා. ඒකයි පෙර භවයේ පිළිබඳව ගැටලුව විසඳනවා කියන්නේ මෙතන. එහෙනම් පෙර භවයේ කර්ම කරලා ආපු බව දකිනවා. අන්න චක්කුං උදපාද. අන්න ඥානං උදපාද. අන්න පඤ්ඤා උදපාද.
අන්න විද්‍යාව උදපාද. එහෙනම් සංස්කාරයන්ට කොහොමද සංස්කාරය හැදුවේ? එයි අවිද්‍යාව, එවත් මෝහය, අරමුණේ මුලා වීම, අරමුණේ මුලා වීම නෙමෙයිද කර්ම හැදුවේ. ඒකයි මං කිව්වේ. ඒතර කනක් හැටියට ගත්ත, ශබ්දයක් හැටියට ගත්ත, ඒක ඇහෙන දෙයක් හැටියට ගත්ත. අර ස්පර්ශය එක දැක්කෙත් නැහැ. ඒ අනුව හැදුවා සිත්. විදීමේ සිත් හැදුවා, හඳුනා ගැනීමේ සිත් හැදුවා, කර්ම සිත් හැදුවා. ඒ අවිද්‍යාව නිසානේ. ඇයි අර ධර්මතා පහ වෙන් කෙරුවේ නේ? ඒකට චක්කුන් ඇස පහළ වුණේ නේ. ඥාණය පහළ වුණේ නේ. ප්‍රඥාව පහළ වුණේ, විද්‍යාව පහළ වුණේ ආලෝකයේනේ අන්ධකාරය. මෝහ අන්ධකාරය. අරමුණේ මුලා වුණා. ඒතර අරමුණේ මුලා වීම නෙමෙයිද කර්ම හැදුවේ? අරමුණ නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන, නිවැරදිව අවබෝධ කළා නම් කර්ම හදනවද? අන්න විද්‍යාව උදපාදි. දැන් කර්ම හදන්නේ. එහෙනම් අරමුණේ මුලා වුණා. අරමුණේ මුලා වුණේ ඒ තමයි විද්‍යාව. ඉතින් අවිද්‍යාව මොකක්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. අවිද්‍යාවට හේතුව තෘෂ්ණාව හේවත් චන්දරාගයයි. චන්දරාගයයි අවිද්‍යාවට හේතුව. හොඳයි, මෙන්න බලන්න. මම නිවන තියෙන තැන හරියටම කියනවා. අන්න හොයාගන්න. හැබැයි මේක තමන් හොයාගන්න ඕන. හොතනද? දැන් අරමුණේ මුලා වුණොත් ධ්‍යාන. එහෙනම් මේ කතා කරපු මේ ධර්මතාවයන් පිළිබඳ මේ දුකට අයිති ධර්මතාවයන්. ඒතකොට දුකට අයිති ධර්මතාවයන් බුදුරජාණන් වහන්සේ 60ක් හැටියට පෙන්වනවා. 30ක් හැටියට පෙන්වනවා. 60ක් හැටියට පෙන්වපු එකක් දැන් ඔය කටි දන්නවා. ద్వාර 6යි, අරමුණු 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, සංචේතනා 6යි, තෘෂ්ණා 6යි, විතර්ක 6යි, විචාර 6යි. ඔය 60ටම චන්දරාගය තියෙනවා. එහෙම නැත්නම් අර ඇස රූප දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය නිසා විඳීමයි. 5යි. 5ේ 6යි 30යි. ඔය 30ටත් චන්දරාගය තියෙනවා. ඔය 30ට තියෙනවා නම් චන්දරාගය අර 60ටත් චන්දරාගය තියෙනවා. හොඳයි. එහෙනම් ඔය 30 හෝ ඔය 60 ඔය ඇති වෙන චන්දරාගය සහ මුලින් මනසින් අයින් කරන්න. සහ මුලින් මනසින් අයින් කරන්න. ගණ්ඩ අරමුණක් නැහැ. අරමුණු කරන්න තියෙන්නේ නිවන. ගණ්ඩ අරමුණක් නැහැ එතකොට. ඔය චන්දරාගයෙන් ඔය අරමුණ ගන්නෙ. ඒකයි මෝහය කිව්වේ. අරමුණේ මුලා වෙනවා කිව්වේ ඒකයි. අරමුණේ මුලා වෙන තාක්කල් අරමුණ ගන්නෙ චන්දරාගයෙන්. තෘෂ්ණාවෙන් ගන්නෙ. එහෙනම් තෘෂ්ණාවගේ ඒතර දැන් මෙතන දේශනා කරනවා අශේෂ විරාග නිරෝධා ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. ඇලීමක් නෑ. ඒ කියන්නේ චන්දරාගයක් නෑ. එහෙනම් චන්දරාගයක් නැත්තම් මොකද අරමුණු කරන්නේ? නිවන විතරයි තියෙන්නේ. චන්දරාගය සහ මුලින් අයින් වුණා නම් ඉතුරු වෙන්නේ එකම ධර්මතාවයයි. ඒ තමයි නිවන. ඒක තමයි අරමුණු කරන්න වෙන්නේ. අරමුණු කරන්නේත් ඒකයි. එහෙනම් මේ සෑම ආරම්මණයක්ම අපි මුලා වීමෙන් ගන්නවා ගැනීම තුළ චන්දරාගය ඇති වෙනවා. ඒ අනවබෝධයයි. ඒතර අනවබෝධය ඇයි? අරමුණ හඳුනාගත්තේ නැහැ. ඒක දැනගත්තෙත් නැහැ. ඒක දැක්කෙත් නැහැ. ඒක අවබෝධ කළෙත් නැහැ. අවබෝධ කළා නැහැ. අවබෝධ නොකරන තාක්කල් චන්දරාගයවත් ඇලීමේ සිටයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර පස්වග මහණුන්ට එහෙනම් බලන්න. මේ දුක්ඛ සමුදය කියන එක ආර්ය සත්‍යයක්. එහෙනම් සත්‍යයක්ද කියන එක අපි කරගෙන යන, හොයාගෙන යන, පරීක්ෂා කරගෙන යන, විභාග කරගෙන යන ඒ කෘත්‍යයයි. සත්‍යය කියලා සහතිකයිනේ දැන් පැහැදිලිව පෙන්වනවා නේද? දැන් සත්‍යය කියලා. හරි. අවිද්‍යාවට හේතු ආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්දරාගය. කියන්නේ තෘෂ්ණා. දැන් අපි පටිච්ච සමුප්පාදයෙන් කිව්වේ එකයි. දැන් චතුරාර්ය මේ හතරෙන් බැරි නම් 12න් ගන්න. හොඳයි ඒකනොත් බැන තවත් තියෙන එකක්. ඒක නෑ හැබැයි ගැඹුරුයි. ඒකට කියන්නේ ප ဋ ාණ කියලා. හේතුපච්චෝ, ආරම්මනපච්චෝ, අධිපතිපච්චෝ. ඒ ප්‍රත්‍ය විභාගෙ පෙන්නන්නේ.
හේතු ප්‍රත්‍ය. ඒතකොට එතන බුදුරජාණන් වහන්සේ හේතු හයක් පෙන්නනවා. මොකටද? හේතු පච්චයෝ කියන තැන. පච්චයෝ කියන්නේ ප්‍රත්‍යය උපකාරයි. හේතු හයයි උපකාර වෙන්නේ සත්‍යයේ සංසාර ප්‍රවෘත්තියට. ඒ තමයි ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. මහණෙනි මේ හේතුපච්චයෝ. මේ හේතු ප්‍රත්‍යයයි. ওই හය අයින් කරන්න බෑ. ලෝභය, ද්වේෂයත්, මෝහයත් නෑ, අලෝභය, අද්වේෂය, අමෝහයත් නෑ. අයින් කරන්න බෑ. ප්‍රත්‍ය අයින් කරා. ඵලය නිරුද්ධයි. ඒ නිරුද්ධ වෙන්නේ දුක. තේරෙනවද? එහෙනම් අරමුණේ මුලා වෙලානේ. දැන් ඇස රූප ඒ දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශය නිසා විඳීමේ ඒ මුලා වෙලා තියෙන්නේ. අඳුනා ගැනීමේ සිතෙත් මුලා වෙලා. බලවත් වීමේවත් කර්ම සකස් වීමේ සිතෙත් මුලා වෙලා. ඉතින් චක්කුන් උදපාදිත් නේ, ඥානං උදපාදිත් නේ, පඤ්ඤා උදපාදිත් නේ, විඥා උදපාදිත් නේ, ආලෝක උදපාදිත් නේ. කෘත්‍ය කරගන්නකො එහෙනම්. කෘත්‍ය කරන්නකො. මේ පරීක්ෂණය කරන්නකො. දැනගන්නකො. දැක ගන්නකො. අවබෝධ කරන්නකො. ඒ අවබෝධ කරන්නේ පරම සත්‍යයි. අන්න සත්‍ය ඥාන. කෘත්‍ය ඉස්සෙල්ලා එන්නේ. ක්‍රියාව මම දැන් කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ අපිට අවවාද අනුශාසනා දීලා තියෙනවානේ මේක බලන්න කියලා. මේක බලන්න. මේක පරීක්ෂා කරන්න. මේක විභාග කරන්න. තම තමන්ගේ නුවණින් විභාග කරලා බලන්න කිව්වා. දැන් මම විභාග කරලා බලනවා. අය තමයි කෘත්‍යය. ඇත්තනේ නම් කියලා තියෙන්නේ. බොරුවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියලා. සත්‍ය නෑ. අන්න සත්‍ය ඥාන. දර කෘත කරලා ඉවරයි. ඒ කියන්නේ අවබෝධ කරලා ඉවරයි. දුක කියන කාර්ය සත්‍යය. දැන් එකනේ පෙන්නේ පටිච්චසමුප්පාදයෙන් පෙන්නු. මේ හතරෙන් පෙන්නු. ඒතර ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. මේ ඔක්කොම පෙන්වනවා. ඒකට හේතුව මේවා දුක්. හැටියට පෙන්නනවා බුදුරජාන් වහන්සේ. හේතුව පෙන්නනවා. නන්දි රාග සහගත තත්‍රාභිනන්දිනී. ඒ තන ඇලෙනවා. කනටත් ඇලිලා, ශබ්දයටත් ඇලිලා, දෙක නිසා හැදෙන සිතටත් ඇලිලා, තුන් කරුණ එකතු ස්පර්ශයටත් ඇලිලා, ස්පර්ශය නිසා විඳීමේ සිතටත් ඇලිලා. ඒ ශබ්ද සංඥාවටත් ඇලිලා. ඒ සංඥාවටත් ඇලිලා. ඒ චේතනාවටත් ඇලිලා. සෝත සම්පස්සජා චේතනා. සෝත සම්පස්සජා සංඥා. සෝත සම්පස්සජා වේදනා. සෝත විඥාන. සෝත සම්පස් ඔක්කොටම ඇලිලා. ඇලිලා කියන්නේ නන්දි රාග සහගත. එහෙනම් නන්දියත් එක්කයි තියෙන්නේ. කැමැත්ත, රාගය. ඒතර කැමැත්තෙන් ඇලිලා. නන්දි රාග සහගත. තත්‍රාභි නන්දිනී. ඒ තන සතුටු වෙනවා. කන සතුටු නැද්ද? එහෙනකන් සතුටුයි. ඊට පස්සේ තමයි ඔකේ. ඊට පස්සේ තමයි අමනාප වෙන්නේ. එහෙනකන් සතුටුයි. බාහිර ශබ්දේ මිහිරි වෙනකන් සතුටුයි. අමිහිරියක් ආපු ගම එතකොට තමයි ගැටෙන්නේ. එතකොට අසතුටුයි. දෙක නිසා හරියට සිත හදන්න බැරි වුණොත් හැදුනොත් සතුටුයි. ප්‍රණීතව සිත හැදුනොත් සෝත විඥාන එතකොට සතුටුයි. එතකොට බලන්න තත්‍රාභි නන්දිනී. ඒ තැන ඇලෙනවා. කාම තණ්හාවයි. කැමැති තැන ඇලිලා. අවක භවයට තීගාවට තරන් යන්නේ. භව ඒකයි අපි කියන්නේ ගොඩාක් දෙනා හැම දෙනාම නෙමෙයි. ගොඩාක් දෙනා කුසල කර්ම කරන්නේ භව තණ්හාවයි. මීට වැඩි හොඳට හදාගන්න. පංචකාමී. මේ යථා ස්වභාවය දකින්නේ. එහෙනම් එතනත් ඇලිලා. ඒතර මේ කරුණු පහේම ඇලිලා කන ශබ්ද දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශය නිසා විඳීමේ සිත. වෙන් කළා බලන්න අරමුණේ මුලා වෙන්නේ. ඇයි? අහන කෙනෙක් නෑ. ඇහෙන කෙනෙකුත් නෑ. ක්‍රියා පහක් තියෙනවා. ක්‍රියා පහට සිත ගන්න කෙලස් නිවෙනවා. ඔය කරුණු ටික ක්‍රියා පහක් හැටියට නොදකින තාක් කල් තත්‍රාභිනන්දිනී තණ්හාව ඒක ක්ලේශයක්. ඒකට ඉඩ දුන්නේ අවිද්‍යාව ක්ලේශයක්. එළෙන තැන තදින් අල්ලගත්ත උපාදානයේ ක්ලේශයක්. ඒතර තණ්හාව අනිත් දෙන්නත් අඬ ගන්න තමයි. කවුද? දැන් තනියෙන් ඉන්නේ නැහැ. ඔය නන්දි රාග සහගතා කියන ওই ස්වභාවය මේ තවත් දෙන්නේ කඩ ගහිනේ. කවුද?
අවිද්‍යාවයි උපාදානයි. ඒ දෙන්නත් එක්කයි එන්නේ. ඒ දෙන්නත් එක්ක හරි සම්බන්ධයි ඒවා. හරි මිත්‍රයි. වෙන් කරන්නකෝ. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාව තියෙනවා, තණ්හාව තියෙනවා නම් උපාදානය තියෙනවා. උපාදානය තියෙනවා නම් එන අරමුණේ මුලා වෙලා. කෙලස්. අවිද්‍යාව, තණ්හා, උපාදාන කෙලස්. සංස්කාර කර්ම භව කර්ම. එතකොට හදුවා විඥානයක්. දැන් හම්බෙලා තියෙන්නේ විඥානය. නාම රූප දෙකකුත් හම්බෙලා නැති. ආයතන හයකුත් හම්බෙලා නැති. ඒ තමයි විපාක. ස්පර්ශ හයකුත් හම්බෙලා තියෙනවා. ආයෙ හැම විඳිනවා. දැන් විඳින්නේ කවුද? එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැහැ. හැබැයි විඳිනවා. ඒතර මම කියන දික්කිය මේක ඇතුලේ රිංගලා මේකේ පළපදියම් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඇලෙන්නේ. මගේ කියන ස්වභාවයෙන්ම තමයි ඇලෙන්නේ. දැන් මගේද බාහිර? ඒතර බාහිර පුච්චලයා කාගේද? එකයි කියන්නේ අපි. අතර බාහිර පුච්චලයාගෙත් මේ ක්‍රියාවන් නෙමෙයිද තියෙන්නේ? නාසය ගන්ධය දෙක නිසා සිත තුන් කරුණ එකත්ව ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳීමේ සිතයි. ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතයි. ස්පර්ශය නිසා බලවත් වීමේ සිතයි. වේදනා සංඥා සංකාර තොර හදලා ඉවරයි කර්ම. කර්ම සකස් වෙලා ඉවරයි. හයි. අරමුණේ මුලා වුණා. අරමුණේ රැවටුණා. ඒ මොහයයි. ඒතර මොහයෙන් මිදිලා නැහැ. ඉතින් මොහයෙන් මිදිලා නැති නාකල් කර්ම අනිවාර්යෙන් කර්ම හදනවා. මේ කර්ම හදලා මොනවද ලබා ගන්නෙ? ඒ දුක් ටිකක් තියෙනවනේ හැංගිලා. ජාති දුක්ඛේ, ජරා දුක්ඛේ, ව්‍යාධි දුක්ඛේ, මරණ දුක්ඛේ, ශෝක දුක්ඛේ, කනගාටු දුක්ඛේ. ඒ කාර්ය සත්‍යයක් හැටියට නොදකින තාක්කල් తත්‍ර බින්නන්දිනී ඒ තන ඇලෙනවා. ඒ තැනට කැමති කාම තණ්හා, භව තණ්හා, ඊගා භවයටත් ඕනි. විභව තණ්හා. නෑ ඔය පෙර භව අනාගත භවයක් නෑ. ඔය බොරු මේකේ තමයි විඳින්න තියෙන්නේ ඔක්කොම. අර විඳේවා දෙගුණ තෙගුණ කරගෙන විඳිනවා. ඒ තුල තවත් කර්ම කරනවා. ඒ ඉතින් උපරිමයෙන් විඳින්න හොයනකොට කර්ම සාමාන්‍ය කර්ම මෙහෙම නෙමෙයි කරන්නේ. හද බලවත්ම කර්ම තමයි කරන්නේ. ඒකනේ. නේ. උපරිමයෙන් විඳින්න. එතකොට මෙහෙන් හම්බ වෙන සල්ලි මදි. ඊට පස්සේ හොරගම් කරලා එහෙම නැත්තම් කොමිස් ගහලා ඒක ඔක්කොම කරලා ඉවරලා ඒක ගිහින් දානවා ස්විස් බැංකුවල. දැන් උපරිමයෙන් විඳින්න. අරමුණේ මුලා වෙලා නෙමෙයිද ඔය තියෙන්නේ. ඔකට දන්නවා ඉතින්. නේ. ඔව්. එහෙනම් කර්ම තවත් ඉහළින්ම කරනවා කර්ම. ඒකයි අපි කියන්නේ. ඇයි නන්දි රාග සහගත తත්‍රාභි නන්දිනී ඒ එතන ඇලිලා තියෙන්නේ. එහෙනම් දිවයි රසයයි දෙකයි සිතයි වෙන් කරන්න. තුන් කරුණ එකතු ස්පර්ශය නිසා විඳීමේ සිතයි වෙන් කරන්න. ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතයි. ස්පර්ශය නිසා බලවත් වීමේ සිතයි. චේතන හදලා ඉවරයි එතකොට. එතකොට හදලා ඉවරයි. එතකොට తත්‍ර බින්නන්දිනී ඒ එතන ඇලෙනවා. නැවත හොයනවා. නැවතවම හොයනවා. ක්‍රියා පහක් ඇටියට දකින්නේ. ඒතර සම්මාදිට්ඨිය නෑ. ක්‍රියා පහක් ඇටියට දැක්කොත් සම්මාදිට්ඨිය. අර නිවැරදිව දැක්කා. ඒතර නිවැරදිව අවබෝධ කළා. ඒතර සත්‍ය ඥාන, ඉස්ලාමයේ කෘත්‍ය ඥාන, ඒක සත්‍යයක් කියලා අවබෝධ කරගත්තා. කෘත කරලා ඉවරයි. ඒතර දුක්ඛ නිරෝධගාමිනී පටිපද ආර්ය සත්‍ය. මානිනේ මේක ආර්ය සත්‍යයක්. සමාධිට්ඨි. ඒතකොට නිවැරදිව දර්ශනය කරගත්තොත් නේද නන්දිය අයින් කරන්න පුළුවන්. ඇලෙන එක අයින් කරන්න පුළුවන් නිවැරදිව දැනගෙන දැකගෙන අවබෝධ කළොත් නේද? ඒකට තමයි සම්මාදිට්ඨිය. එහෙනම් කල්පනා කරේ නිවැරදිව. මමත්වයෙන් තොරව, මගේ කියන ස්වභාවයෙන් තොරව, මට අයිති කියන ස්වභාවයෙන් තොරව, මගේ ආත්ම සංකල්පයෙන් තොරව මම මෙනෙහි කළා, පරීක්ෂා කළා, මම දැනගත්තා, මම දැකගත්තා, මම අවබෝධ කළා. අන්න ඒ තුල මිදෙන්න පුළුවන්. එතකොට මාර්ගයට වැටිලා.
ඒ මොන මාර්ගය? ආර්ය ශ්‍රාංගික මාර්ගය. සම්මා සංකප්ප. සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙනවා නම් එයාට සම්මා වාචා නිවැරදිවම තියෙනවා. සම්මා දිට්ඨිය සම්මා සංකප්ප කියන ධර්මතා දෙක සම්මා වාචා සම්පූර්ණ කරනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියන ධර්මතා තුන සම්මා කම්මන්තය සම්පූර්ණ කරනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන ධර්මතා හතර සම්මා ආජීවය සම්පූර්ණ කරනවා. මේ ධර්මතා ටික සම්මා වායාම සම්පූර්ණ කරනවා. මේ ධර්මතා ටික සම්මා සතිය සම්පූර්ණ කරනවා. නිවැරදි සිහිය. මේ ධර්මතා හත සම්මා සමාධිය සම්පූර්ණ කරනවා. මේ ධර්මතාවට සම්මා ඥාන සම්පූර්ණ කරනවා. මේ ධර්මතා නමේ සම්මා විමුක්ති සම්පූර්ණ කරනවා. අන්න ප්‍රතිපදා පිළිවෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව අනුගමනය කරන කෙනාට විතරයි අර අනිත් ධර්මතා දෙක. මේක ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙකට පෙන්නලා දෙන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර දෙක ගත්තේ නැහැ. සම්මා ඥාන සම්මා විමුක්ති. ඒතර ලෝකෝත්තර මාර්ගය අනුගමන කරන කෙනාටයි සම්මා ඥාන සම්මා විමුක්තිය එන්නේ. ලෞකික ඥානයට සම්මා ඥාන ලෞකික සම්මා දිට්ඨියට සම්මා ඥාන සම්මා විමුක්ති නැහැ. තේරෙනවද කියන්නේ? එහෙනම් අරමුණේ මුලා වීම මොහයයි. දැන් මොහයෙන් මිදෙන්නේ කොහොමද? ඒ අරමුණ බලන්න විභාග කරලා පරීක්ෂා කරලා ගන්න ආරම්භණය විභාග කරලා බලන්න. ඕනම ආරම්භණයක් ගන්න. රූප ආරම්භන, ශබ්ද ආරම්භන, ගන්ධ ආරම්භන, රස ආරම්භන, පොට්ටබ්බ ආරම්භන, ධම්ම ආරම්භන ඕන ආරම්භණයක් ගන්න. අරගෙන විභාග කරන්න පරීක්ෂා කරන්න. ඒ අරමුණ පිරිසිදු දකින්න. පිරිසිදුව දකින්න. පිරිසිදුව දැකීම තිර අතුලත් කරන්න වෙන්නේ ආර්ය සත්‍ය හතරට. දුක්ඛාරය සත්‍ය. දුකක් තියෙන්නේ. යම් අරමුණක සිත පැටලුණාද, සිත රැඳුණාද, සිත ක්‍රියාත්මකද? මහණෙනි දුක. එතන තියෙන දුක. අරමුණේ පැටලිලා නම් අරමුණේ නම් ක්‍රියාත්මක වෙන්නේ. අරමුණේ නම් වෙලිලා තියෙන්නේ. එතකොට එතන මම. එතන මගේ. මට අයිති. එතකොට අරමුණේ මුලා වෙලා නේ. ඒ අරමුණේ මුලා වුණොත් මොහයයි. එතන මොහය තුළ ඇලීම එනවා. මොහය කියන්නේ අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව තියෙන තැන තණ්හාව තියෙනවා. අන්න නන්දි රාග සහගත. තත්‍ර අභිනන්දිනේ තැන ඇලෙනවා. නන්දි රාග සහගත. තත්‍ර අභිනන්දිනේ සෙය්‍යතිදා. කාම තණ්හා. නැද්ද? දැන් එතකොට දුකෙන් මිදෙන්න නම් මොකක්ද අයින් කරන්න ඕනේ? අවසන් කරන්න ඕනේ. නන්දි රාග සහගත. එන එක අයින් කරන්න. ඒක තමයි සමුදාය සත්‍ය. එතකොට ඒ නොයල්මක් අනාලිය ආලයක් නැහැ. එතකොට නොයල්මක් විරාගය චන්දරාගය නැහැ. මෙන්න චන්දරාගය නැත්තම් දැන් මොකද අරමුණු කරන්නේ? ඕනම ආරම්භණයක් අරගන්න බලන්න හොඳට චන්දරාගයෙන් නෙමෙයිද ගන්න කියන්නේ? චන්දරාගයෙන් ගන්නව නම් කවදාවත් නිවන අරමුණු කරන්නේ නැහැ. අරමුණු කරන්න බෑ. ඇයි? චන්දරාගය අවසන් වෙන තැන නිවන තියෙන්නේ. එහෙනම් මේ 30 තැන හෝ මේ 60 තැන හොඳට චන්දරාගය සහ මුලින්ම අයින් කරලා බලන්න එක මොහොතේ නිවන දැක්කේ හැකියි. එක ෂණයෙන් නිවන දකින්න පුළුවන්. ඕනම ආරම්භණයක් කරන් බලන්න එතන නන්දිය කියන එක නැද්ද කියලා. අරමුණ ගන්නෙම නන්දිය. ඒ කියන්නේ කැමැත්ත. ඒතකොට එතන ඇලිලා. ඒක තමයි අර අභිධර්මයෙන් දේශනා කළේ විස්තර කළේ සම්පටිච්ඡන. පිළිගත්තා. මොකද්ද පිළිගත්තේ? අරමුණනේ පිළිගත්තේ. එතකොට සම්තිරණ. තීරණය කරා. එතන වත්තපන. නිශ්චය කරා. ඉතින් දැන් අරමුණේ යනවනේ. දැන් අරමුණේ යනවා දිගට. ඒතර අරමුණ පිළිගත්තා නම් අරමුණ බාරගත්තා නම් බාරගත්තේ නන්දිය. චන්දරාගෙන්, තෘෂ්ණාවෙන්. මේක කොහේ නිවන් දකින්නේ? පැහැදිලිද කියන්නේ? ඊට පස්සේ ජවන්. දැන් 7යි. තදාරම්මන 2යි. දැන් කර්ම හද හැමදාම දැන් මම මේ බණහන නම් අය නම් මම දන්නවා ඉතින් ටිකක් මේ කර්ම ටික ෂෙයා කරගන්න තමයි ඉතින් ගොඩාක් මේ වෙහෙස වෙන්නේ මහන්සි වෙන්නේ උනන්දු වෙන්නේ මම දන්නවා ඒක.
ඒ නිසා තමයි අපිත් මේ බොහොම කැපවීමෙන් බොහොම උනන්දුවෙන් කාලය අපි වටිනා කාලය අපි ශ්‍රමය මේ විදියට වැය කරලා අපි මේ කරුණු කාරණා පහදලා දෙන්නේ අපිට හරි සතුටක් ඇති වෙනවා. ඔයාලා මේක නිවැරදිව අනුගමනය කරනවා නම් අවබෝධ කරගන්න වෙර වඩනවා නම් මහන්සි ගන්නවා නම් උනන්දු වෙනවා නම් ඒක තමයි අපි ලබන සතුට. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ නිවැරදි මඟ. ඔයත් දන්නවා 69ක් සම්බුද්ධ ශාසනය මුලින්ම ඇති කරලා එක මඟක දෙන්නෙක් යන්න එපා. එක මඟක එක්කෙනෙක් විතරක් ගිහිල්ලා මේ නිවැරදි ධහම ලෝකයට දායාද කරන්න කියලා කියපු කාරණේ ඔයත් දන්නවා. ඉතින් ඒක අපි බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපි ඒ කාරණය ඉෂ්ට සිද්ධ කරන්නේ. ඔයාලා දහම් දැනුමක් යම් ලබා ගත්තා නම් යම් අවබෝධයක් ලබා ගත්තා නම් ඒක තමයි අපේ සතුට. ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඒක නිසා දැන් අදත් අපි සෑහෙන වෙලාවක් කතා කරගෙන තවත් කියන්න පුළුවන්. ඔන්න දැන් පැහැදිලි ඇති. එහෙමයි ස්වාමීන් හොඳයි. ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ සරලව කියලා දුන්නා අපිට සම්පූර්ණ සූත්‍රය. ත්‍රිපරිවට්ටම් ද්වේදසාකාර හතරයි. මෙවයි. ආර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. දුක්ඛ සමුදය පිළිබඳව කෘත්‍ය ඥාන, සත්‍ය ඥාන, කෘත ඥාන. නිරෝධය පිළිබඳව කෘත්‍ය ඥාන, සත්‍ය ඥාන, කෘත ඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය, කාර්ය සත්‍ය. ඒතොර කෘත්‍ය ඥාන, සත්‍ය ඥාන, කෘත ඥාන. ත්‍රිපරිවට්ටම් ද්වේදසාකාර. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කය. ඒතොර හොඳට බලන්න මේ ධම්මචක්කය එහෙම නැත්නම් මේ ධර්ම චක්‍රය පැවැත්වීම තුළ සියලු කෙලෙස් කැපිලා විනාශ වෙලා යනවද නැද්ද? කැපෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය, මාන්නය, ditthi, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරිකානෝ තප්ප. මේ ක්ලේශ ධර්මයන් සුණු විසුණු වෙලා යනවා. නැවත නොහට ගන්න තැනටපත් වෙනවා. ආයි මතු නූපදින තැනටපත් වෙනවා. එහෙනම් ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ? කෘත්‍ය ක්‍රියාව. එතකොට සත්‍ය කියලා අවබෝධ වෙයි, කෘත කරලා ඉවරයි. දුක කියන එක ආර්ය සත්‍යක්මයි කියන එක Tamanට සහතික වෙන්න ඕනේ. හැබැයි ඒ සහතිකය ලබා ගන්නෙ ඒ ලබා ගන්නේ අරමුණේ මුලා නොවීම තුල. අරමුණේ මුලා වෙන්නම එපා. මොහොතකට හරි මුලා වුණොත් චන්ද්‍රාගයේ ශණයෙන් හට ගන්නවා. අරමුණේ මුලා නොවෙනවද? නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන, නිවැරදිව අවබෝධ කරනවද අරමුණ? එයාට චන්ද්‍රාගයක් එන්නේ. එන්න බෑ. එන්නේ. එහෙනම් තෘෂ්ණාව එතනින් අයින් වෙනවා. සමුදය අයින් වෙනවා. හේතු අයින් වෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මා රූපය අවබෝධ කළා. මා රූපේ හේතු අවබෝධ කළා. මා හේතු නැති කිරීම අවබෝධ කළා. මා නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. ඒ අවබෝධ නොකරන තාක්කල් මම උතුම් වූ සම්බෝධියටපත් වුණා කියලා මම ප්‍රකාශ කළේ නෑ. ඒ යම් දවසක මම මේ රූපය අවබෝධ කළාද, රූපේ හේතු අවබෝධ කළාද, රූප නැති කිරීම අවබෝධ කළාද, නැති කිරීමේ මාර්ගය අවබෝධ කළාද? මං එදා චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විච්ඡා උදපාදි, ආලෝක උදපාදි කියලා මම ප්‍රකාශ කළා. මහණෙනි මම වේදනාව අවබෝධ කළා, වේදනාව හේතු අවබෝධ කළා, ඒ හේතු නැති කිරීම අවබෝධ කළා, නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. ඒ අවබෝධ කළාට පස්සේ තමයි මම චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විච්ඡා උදපාදි, ආලෝක උදපාදි කියලා කිව්වා. මහණෙනි මම සංඥාව අවබෝධ කළා. සංඥාවේ හේතු අවබෝධ කළා. ඒ හේතු නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. මං එදා චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විච්ඡා උදපාදි, ආලෝක උදපාදි කියලා මං ප්‍රකාශ කළා. මං ඊට කලින් ඒ ප්‍රකාශ කළේ නෑ. ඒ අවබෝධ නොකරන තාක්කල් මම ඒ ප්‍රකාශ කළේ නැහැ. මම යම් දවසක සංස්කාරයන් අවබෝධ කළාද? සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද? ඒ හේතු නැති කිරීම අවබෝධ කළාද? නැති කිරීමේ මාර්ගය අවබෝධ කළාද? අන්න එදා මම චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විච්ඡා උදපාදි, ආලෝක උදපාදි කියලා මම ප්‍රකාශ කළා. ඒ තාක්කල් මම ප්‍රකාශ කළේ නැහැ. ඒකත් ආර්ය සත්‍යයක්. ඒ ආර්ය සත්‍යය. බොරුවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. මම විඥානය අවබෝධ කළා.
හේතු අවබෝධ කළා. ඒ හේතු නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. ඒ අවබෝධ නොකරන තාක් මම සම්මා සම්බෝධියටපත් වුණා කියලා මම ප්‍රකාශ කළේ නැහැ. ඒ ධර්මතාවයන් මම නිවැරදිව අවබෝධ කළාද? මම එදා චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විච්ඡා උදපාදි, ආලෝක උදපාදි කියලා මම ප්‍රකාශ කළා. ඒතර හරිද? හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ධර්මයේ හරිද තමන් තව දුරටත් විභාග කරන්න, පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂණය තුළ තමයි තහවුරු වෙන්නේ. සත්‍යක්ම හැටියට අවබෝධ වෙන්නේ පරීක්ෂණය තුළින්මයි. විභාග කිරීමයි. විභාග කිරීමෙන්මයි. බෙදා වෙන්කොට බැලීමෙන්මයි. අරමුණ හොඳට පිරිසිදු බලන්න. අරමුණේ මුලා වෙන්න එපා. අරමුණේ මුලා වෙන තාක්කල් මොහය. එතකොට කියන්න බෑ. අපටත් කවදා හරි කියන්න පුළුවන් නම් විචා උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, චක්කුං උදපාදි, ආලෝක උදපාදි කියලා. එහෙනම් අපි සහ මුලින්ම චන්දරාගය නැති කරපු දාට තමයි ටික කියන්නේ. අරමුණේ මුලා නොවීම තුල චන්දරාගය. ඒතකොට අරමුණේ මුලා වෙන තාක්කල් චන්දරාගය, අරමුණේ මුලා නොවීම තුල චන්දරාගය සහ මුලින් අවසන් වෙනවා. එදාට නිවන අරමුණු කරනවා. එතකන් නිවන අරමුණු කරන්න බෑ. ඔච්චර හම්බෙන්නේ. ඇයි? චන්දරාගය නැති. චන්දරාගය. එහෙමයි. චන්දරාගය නැති තැන. එහෙනම් චන්දරාගය ඇති වෙන තැන් ටික හදන්න. බලන්න කොහෙද ඇති වෙන්නේ. ඇති වෙනව නේ? එහෙමයි. ඇති. එහෙනම් එතන ඒතකොට අරමුණේ මුලා වෙලා තියෙන්නේ. ඒකයි චන්දරාගය එන්නේ. අරමුණේ මුලා වුණේ නැත්තම් චන්දරාගය නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාගක්ඛයෝ නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. මේ රාග, දේශ, මෝහයේ අවසානයේ නිවන. එහෙනම් මෝහය අවසන් වෙන්න ඕනේ. ඒතකොට රාගයක් නැහැ. ඒ තුල දේශයක්වත් නැහැ. රාගයක් නැත්තම් දේශයක් කොහොමත් නැහැ. රාගය තුල තමයි දේශය. එහෙනම් අරමුණේ මුලා උනේ නැත්තම් මෝහය නැහැ. දැන් එතකොට මොකක්ද අරමුණු කරන්න තියෙන්නේ? නිවන. පැහැදිලිද කියන්නේ? පැහැදිලි ස්වාමීන් බොහොම පැහැදිලි වහන්සේ බොහොම පිං. දැන් දන්නවනේ නිවන කොහෙද තියෙන්නේ කියලා? එහෙමයි ස්වාමීන්. ආ? දන්නවා ස්වාමීන්. ඉතින් දැක ගන්නකො එච්චරයිනේ තියෙන්නේ දැන් ඉතින්. එහෙමයි. දන්නවා තියෙන දැන හැබැයි මම දන්නවා. දැන් මේ මෙච්චර දැන් 63ක් ධර්ම දේශනාවන් සිද්ධ කළා මම දන්නවා දැන් නිවන කියන එක මේ අත දන්නවා. හොඳට දන්නවා. තාම දැක්කේ? දැක්කේ නැහැ. ඇයි දැක්කේ නැති? අරමුණේ ආවීම තුළ චන්ද රාගය චිත්තක්ෂණයට එනවා. එනවනේ? එනවා. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. අරමුණේ මුලා වීම තුළ චන්ද රාගයෙන්. මෝහයෙන් මිදුණු තැන මොහක්ඛයෝ නිබ්බාන. නිබ්බාන. හරිද ඒතකොට බුදුරජාණන්? එහෙමයි. බොහොම නිවැරදි. බොහොම නිවැරදි. ඔව්. ස්වාමීන් අවසරයි. ස්වාමීන් ඔය දැන් ඔබ වහන්සේගේ මුළු දේශනාවම කෙටි කරලා සංක්ෂිප්ත කරලා ගත්තොත් අත්‍යවශ්‍යම ස්වාමීන් අරමුණ ගැන අපි ගන්න හැම අරමුණක් ගැනම යථාභූතව දැකලා ඒ ගැන කලකිරිලා ඊට පස්සේ කලකිරිලා ස්වාමීන් නොඇලී සිටි ළමෙන් අපිට නිරෝධයටපත් වෙන්නම නිස්සාරණයට එන්න පුළුවන්. ඔබ තමයි කෙටි කරලා ගන්න තියෙන්නේ නේ ස්වාමීන්. ඒ තමයි ගන්න තියෙන්නේ. කෙටියෙන් ගන්න තියෙන්නේ. ඒක දුකක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා. හේතු අයින් කළොත් දුක් නිරෝධයි. ඒක නැවත හටගන්නේ නැහැ. ඒකට මාර්ගයක් තියෙනවා. එතකොට 12න් බලන්නකෝ. එහෙමයි. හතරෙන් තේරෙන්නේ නැත්නම් 12න් බලන්න. දැන් 12න් තියෙනවා. සනස ඔතනදී සමාන සනස. පටිච්චසමුප්පාද අංග 12යිනේ. ඒ අංග 12 තුළ තියෙනවා නේද? දුක්ඛ නිරෝධ, දුක්ඛාර සත්‍යයක් තියෙනවා. සමුදාය සත්‍යයක් තියෙනවා, නිරෝධාර සත්‍යයක් තියෙනවා, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍යයක් තියෙනවා. එහෙමයි හඳුරන්නේ. ඔව්. සවනාස එක එක ආර්ය සත්‍ය ගැන අපි සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය ගැන කතා කළානේ. සවනාස එතකොට අපි එක ආර්ය සත්‍යයක් ගැන මේ තුන අනුව බලනකොට අත් වශයෙන්ම මුළු ආර්ය සත්‍ය හතරම වගේ අපිට දැනෙනවා නේ ස්වාමීන් එක ආර්ය සත්‍යයක් ගැන ඥාන තුනෙන් බලනකොට. ඔව්.
ඔය සත්‍ය හතර මේක එක ශණයෙන් අවබෝධ වෙනවා. හට ගන්නකොටම දුකයි කියලා තේරෙනවා නම් එතනම හේතුව දකිනවා. මේ චන්දරාගේ හින්දා තමයි මේක ඇති උනේ කියන්නේ. හටගත්තේ. තේරෙනවද? ඔව්. එතකොට එයා දන්නා චන්දරාගේ ශණයෙන් අයින් කරන්න ඕන කියන එක. එතකොට නිරෝධය දකිනවා, මාර්ගය දකිනවා. ඒ චතුරාර්ය සත්‍ය ශණයෙන් දකිනවා. අනිත් ප්‍රශ්න මොනවද තියෙනවා නම් ඉදිරිපත් කරන්න ස්වාමීන් ඒ කියන්නේ අදහස් තියෙනවා නම් නැත්නම් දැනගත යුතු තවත් දේවල් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. අද ස්වාමීන් වහන්සේ කෙනෙකුත් වැඩම කර සිටිනවා අපේ ස්වාමීන් වහන්සේටත් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ කරුණාකරලා. ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවද? එහෙමයි හඳුන්නේ. හොඳයි. ඔව් අහන්න පුළුවන් ඕනේ යමු. ගැටලුවක් තියෙනවා නම් අහන්න. දේශනා කරපු ධර්මයේ තුල වැටහුණා නම් අපිට ගැටලුවක් නැහැ. එහෙමයි. අපිට ගැටලුව තියෙන්නේ වැටෙන්නේ නැති තැන තමයි අපිට ගැටලුව තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ගේ ගැටලුවක් විසඳෙනවා අපේ ගැටලුවක් විසඳෙනවා වැටෙන තැන. අවබෝධ වෙන තැන. නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තනි වැඩි. එහෙමනම් ස්වාමීන් වහන්සේ. ඔව්. ඒතමන පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ අත්තම අපි ධම්මචක්ක සූත්‍රය අපි කියවනවා නමුත් අර්ථයක් දැනගෙන හිටියා නමුත් ඔබ වහන්සේ බොහොම විස්තරාත්මකව අද අපිට කාවැද්දුවා ස්වාමීන් වහන්සේ මොකද්ද අර්ථය යථාර්ථය මොකද්ද කියන එක අපිට බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. වහන්සේට බොහොම පින්නේ ගැන. හොඳයි එහෙනම් ඉතින් අපි ඉතින් ධර්ම ශ්‍රවණය කළා ගොඩක් වෙලා හැමනම් ඉතින් අපි පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ධර්ම ශ්‍රවණය කරපු එහෙම නැත්නම් මේ ඉදිරියේදී මේ ධර්ම ශ්‍රවණය කරන අන්තර්ජාලයට මුදා හැරියට පස්සේ අපි දන්න විශාල පිරිසක් මේක අහනවා. ඉතින් ඒ සියලු දෙනා නමිනුත් පරිලෝසපත් යම් ඥාතියක්ද පින් බලාපොරොත්තු මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවායි සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඒ තම තමන්ගේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම්මේ ඥාතීනම් හෝතු කියන ගාථාව කියන්නේ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග විද්‍යා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනකටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සුඛී හොතු නිබ්බාන පච්චා හොතු සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සෑම දිනාටම තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම අදාවත් දෙනිය පූජනීය නම කියන අවසරයි පූජනීය තපෝවනේ අරියදජ ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා.
අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් අපගේ සියලු ගැටලු निराකරණය කර දෙමින් ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභි වන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලය හේතුපරිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බීකර හදා වඩා ශාසනයට දායාද කළ පින්බද දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාට එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලයෙන් නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තිරුවන් සරණයි.